අද මම ඉක්මනට බලන්නේ මේ සබ්ජෙක්ට් මේ ටොපික් එක ඉවර කරලා වෙලා තිබුණොත් තව ගණන් එකක් හෝ දෙකක් හදන්න බලමු අපි. දැන් ඔයගොල්ලෝ හදන්න ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. ඒකට අපිට ඉක්මනට හදාගෙන යන්න පුළුවන් වෙයි. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපේ කෝ ඒරියා එකෙන් පස්සේ තව තියෙනවා මේ ඇන්සිලරි ඒරියාස් කීපයක් පරිබාහිර ඒරියාස් කීපයක් තියෙනවා. ඒ වුණොත් ක්වෙස්චන්ස් ගොඩක් එනවා. දැන් මම අද කතා කරන්න යන්නේ මේ ඉන්ටර්නැෂනල් ග්ලෝබල් මොනිටරි ඉන්ස්ටිටියුෂන්ස් කියන ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ගෝලීය මූල්‍ය පද්ධතිය. right එක මේ ජාත්‍යන්තර වෙළඳාමට බලපාන ගෝලීය මූල්‍ය ආයතන මොනවද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. මේකත් විභාගෙට මේ පාරත් ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා තිබුණා. එතකොට අපි මේ පාඩම් කරලා කරගන්න ඕනේ එක වැදගත් ඒරියා එකක් තමයි මේ කතා කරන්නේ. මම පුළුවන් තරම් පහසුවෙන් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට විස්තර කරලා දෙන්නම්. එතකොට ඔයගලන්ට පාඩම් නොකර මතකේ රඳව ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒකම යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් මගෙන් අහලා ඉවර කරගන්න. මොකද පාඩම් කරන්න ඔයගලන්ට ගොඩක් තියෙනවා. UCP, URC මම හැමදාම කියන්නේ මේ URR 725 දැන් අලුතෙන් URDG එකවල තියෙනවා. URDG කිනුත් මේ බැංක් ගැරන්ටිස් වලට ක්වෙස්චන්ස් අහනවා. ආටිකල්ස් වල සමහර ඒවා. මේ මෙච්චර කාලයක් තිබුණේ නැහැ. දැන් අවුරුදු දෙකක විතර වගේ ඉඳගෙන URDG එකත් අහනවා. right? දැන් URDG එක මම ලබන සුමාන වෙනකොට අප්ලෝඩ් කරන්නම් ඔයගලන්ගේ මේවකට. ඒ URDG එක අරගෙන පොඩ්ඩක් පාඩම් කරගන්න. හැබැයි සිංහලෙන් නෑ URDG එක ට්‍රාන්ස්ලේෂන් එකක් නෑ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒක තියාගෙන හොඳම දේ ඉගෙන ගන්න පාස් පේපර්ස් ටිකක් අරගෙන බලන්න URDG එකේ මොනවාරි ඒරියාස් මොනවද අහලා තියෙන්නේ ඒවා කියලා. හරි මාත් පුළුවන් තරම් ඔයාලා උගලන්ට දෙන්න. ඒරියාස්. ඒතර උගලන්ට පුළුවන් අර URDG එකේ අදාළ ආටිකල්ස් කියවලා යම් කිසි අවබෝධයක් ගන්න. අඩුම ගානේ එකපාරක්වත් ආටිකල්ස් ටික කියවලා තියෙන්න ඕන. right. එතකොට අද මම කතා කරන්න එන්නේ මම කිව්වා ජාත්‍යන්තර වෙළඳාමට අදාළ වෙන ගෝලීය මූල්‍ය ආයතන මොනවද කියන එක. මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මෑත කාලීන කොට දැන් අවුරුදු 60කට 70කට එපිට 70කටත් එහා 80කට කිට්ටු කරලා 75ක් විතර වගේ කාලයකට එපිට ඉඳන් එන මේ ලෝකයේ ගෝලීය ආර්ථික තත්ත්වය ගැන තමයි අපිට සමාලෝචනයක් කරලා ඒවට බලපාන විදියට ඒවට උත්තරයක් විදියට කොහොමද යම් ගෝලීය ආයතන මූල්‍ය ආයතන බිහි වුණේ කියන එක තමයි අපි කතා කරන්නේ. අපි ඔක්කොම දන්නවා දෙවෙනි ලෝක මහයුද්ධය තිබුණා. දෙවෙනි ලෝක මහයුද්ධය තිබුණා 1939 පටන් ගත්තා. ඊට පස්සේ 1945 වෙනකන් ඒක ඇදිලා ගියා. අවුරුදු 6ක් පුරාවටම දෙවෙනි ලෝක යුද්ධය තිබුණා. ඒකට ඕගොල්ලෝ අපි කවුරුක්වත් අපි දන්නේ නැහැ. නමුත් අපේ දෙමව්පියෝ ඒ කාලෙට මුහුණ දීලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට ඇහිලා තියෙනවා කොහොමද දෙවෙනි ලෝක යුද්ධ කාලේ කොහොමද ඒගොල්ලෝ ජීවත් වුණේ කොහොමද තිබුණ ආර්ථික තත්ත්වය කියලා. රටවල් ලෝක රටවල් වලින් සෑහෙන කොටසක් මේ යුද්ධෙට මැදිහත් වුණා. මැදිහත් වුණාට පස්සේ මේ යුද්ධෙදී කෙලින්ම ඉන්වෝල්ව් වෙලා හිටපු රටවල් තමයි ජර්මනිය, එංගලන්තේ, ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, එතකොට රුසියාව, ඊට පස්සේ පැත්තකින් ඉතාලිය, ඊළඟට පැත්තකින් ඉඳලා ඒකට සෙට් වුණා. මේ කට්ටිය ගහගෙන යන අතරේ හිට්ලර්ගේ ඒ ඝාතන රැල්ලත් එක්ක යන අතරේ පැත්තකින් ඉඳන් ගහගෙන ගියා මුකුත්ම නැතිව පැත්තක ජපනීස්ලා ඒගොල්ලන්ට පටන් ගත්තා. ඒගොල්ලෝ පර්ල් හාබර් වලට ගියුවා. පර්ල් හාබර් වලින් ගහලා ඊට පස්සේ
දිගටම ඇවිල්ලා පිලිපීනය හොංකොං ඊට පස්සේ මේ තමකත් මැලේසියාව ඔය වගේ රටවල් ටික යටත් කරගෙන සිංගප්පූරුවටත් ගන්න ඊට පස්සේ ලංකාවටත් බෝම්බ දැම්මා. ලංකාවටත් බෝම්බ දැම්මේ ජපාන. දැන් අපි බලන් හිටියේ යුද්ධෙදී ජර්මන්ස්ලාට විරුද්ධව කටයුතු කළ මිත්‍ර පාක්ෂික වශයෙන් බ්‍රිතාන්‍ය අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් හැටියට දැන් ජර්මන්ස්ලා ගහයි කියලා නෑ මේ පැත්තකින්න ජපනීස්ලා තමයි ගෙව්වේ. දැන් ඔක්කොම දැන් මුළු ලෝකෙම මේකට එකට අච්චාරුවක් වගේ ඇඹරිලා. එහෙම තියලා අන්තිමට ජපාන්නම් මේච්චර කරන්න ඇමරිකාවට සිද්ධ වුණා. මොකද්ද කළේ ඇමරිකාව? 1945 දී හිරෝෂිමා නාගසාකි කියන නගර දෙකට පරමාණු බෝම්බ දෙකක් දැම්මා. පරමාණු බෝම්බ දෙකක් දාලා ලක්ෂ ගාණක් සාමාන්‍ය පුද්ගලයන් විනාශ වෙලා ගියා. ජපානයේ ආර්ථිකයත් එහෙමම ඉවරයි, යුද්ධෙත් ඉවරයි. යුද්ධෙත් එහෙමම නැවතුණා. ඇමරිකන්ස්ලාගේ පවර් එක පෙන්වනවා. ඒගොල්ලෝ මේ ඇටොමික් බෝම්බ්ස් ලෝකේ පළවෙනි වතාවට මේ පාවිච්චි කළේ පරමාණු බෝම්බයක් පාවිච්චි කරලා ඒක දාලා විනාශ වුණා. ඒ විනාශ වුණාට පස්සේ දැන් ඔන්න යුද්ධේ නැවතුණා. යුද්ධේ නැවතුණාට පස්සේ බලනකොට ලෝකේ රටවල් වල මම ඉතිහාසයේ පැත්තෙන් ගන්න. එතකොට උගන් ලේසියව මතක තියාගන්න. it's like a story මම කියන්නේ මොඳම්ම උගන්නකොට කතාවක් වගේ අදලා ගත්තාම උගන්ට ලේසි. එතකොට ඊට පස්සේ මේගොල්ලන්ට දැන් ලෝකයේ හැම රටක්ම දැන් මේ ඒගොල්ලන්ගේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න බලනවා. ඔයගොල්ලෝ අහලා ඇති සමහර විටක කැම්පස් එකක ගිය ළමයි අහලා ඇති මේ ජර්මන්ස්ලාගේ රිසෙෂන් එක ආර්ථික අවපාත කොච්චරද කියනවනම් ආර්ථික අවපාත කොච්චරද කියනවනම් ඒ යුද්ධ කාලේ මේක කොච්චර දුරට ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. නමුත් උදාහරණයක් වශයෙන් කියනවා if they want to buy a loaf of bread පාන් ගෙඩියක් ගන්න if they want to buy a loaf of bread පාන් ගෙඩියක් ගන්න they have to take money in a wheelbarrow කියලා. පාන් ගෙඩියක් ගන්න wheelbarrow එකක සල්ලි අරන් යන්න ඕන. මොකක්ද ඒකෙන් තේරුම් ගන්න? ඒගොල්ලන්ගේ මුදල කොච්චර බාල්දු වෙලාද කියන එක. කොච්චර බාල්දු වෙලාද කියන එක. right? දැන් අපේ ලංකාවේ වුණත් අපි චූටි කාලේ මට හොඳට මතකයි අපි චූටි කාලේ අපිට මේ අපි ගෙවල් කිට්ටුව තිබුණා පාන් කඩයක් තිබුණා බේකරියක් මම හවසට අම්මෙන් කීයක් හරි ඉල්ලගෙන දුවගෙන යනවා ඒ බේකරියෙන් හවසට උණුණුවෙන් බාන පාන් බනිස් ගන්න පාන් ගෙඩියක් සත 12ද කොහෙද මට සත ගානක් සත 12 වගේ තුන පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් සත 5යි අද බනිස් ගෙඩියක් රුපියල් 30යි විතර බලන්න කොච්චර මේ ප්‍රමාණයක් වැඩි වෙලාද කියලා. right? ඉතින් ඒ වගේ දැන් අපි සත 5ේව කීයක් ඕනද අද අපිට පාන් ගෙඩියක් ගන්න. යන්තම් හිතලා බලන්න. right? එතකොට ඒ වගේ අපි මේ ලෝක අනික් රටවලත් ඔය වගේ තත්ත්වයක් තිබුණේ. එතෙන්දී දැන් යුද්ධය ඉවරයි. දැන් රටවල් තම තමන්ගේ රටවල් නගා හිටවන්න හදනවා. නගා හිටවන්න හදනකොට ඒගොල්ලෝ බැලුවා රටක් නගා හිටවන්න නම් මොනවද රටකට අවශ්‍ය? ආර්ථික කෙලින් ඉන්න නම් දැන් අපිට ලංකාවෙන්න උනත් අපි මේ දැන් ගිය සුමානද කොහෙද එක අන්තිමට අප සර්කියුල එක එක්ස්පෝර්ට් ප්‍රොසීඩ්ස් ඔක්කොම දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්න ගන්න ඕන. ඒකෙන් 125ක් රුපියල් වලට ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. ඔයාවේ එක ඒවා දාන්නේ මොනවටද? රටේ මුදල ආරක්ෂා කරගන්න. රටේ විනිමය සංචිත වැඩි කරගන්න. ඉතින් එතෙන්දී මේ හැම රටක්ම බලන්නේ විනිමය වැඩි කරගන්න නම්
ආනයන පුළුවන් තරම් සීමා කරලා අපනයන පුළුවන් තරම් වැඩි කරන්න. ආනයන සීමා කරලා අපනයන වැඩි කරන්න. right? ආනයන සීමා කරන්න නම් මොනවද වෙන්න ඕනේ? ඔයගලගේ සාමාන්‍ය දැනීමට හිතලා බලන්න. ආනයන සීමා කරන්න නම් අපිට මොනවද කරන්න පුළුවන්? ආනයන තහනම් නොකර සීමා කරන්න පුළුවන් මොන විදියටද? රටේ නිෂ්පාදනය කළ හැකි ඒවා රටේ නිෂ්පාදනය කිරීම. ඒක හරි පුතේ. රටේ නිෂ්පාදනය කරලා ගන්න තමයි හදන්නේ. කෙලින්ම අපිට දැන් ආනයන ඉමීඩියට්ලි නවත්ත ගන්න ඕන නම් සීමා කර ගන්න ඕන නම් අපිට තියෙනවා මේ වෙලම තීරුබදු වැඩි කිරීම. තීරුබදු වැඩි කිරීම. excellent. තීරුබදු වැඩි කිරීම. import duty වැඩි කරනවා. import duty වැඩි කළාම අපේ කට්ටිය import කරන්නේ නැහැ. දැන් හැම රටක්ම ඒගොල්ලන්ගේ තීරුබදු වැඩි කළා. තීරුබදු වැඩි කරලා ඒගොල්ලෝ imports control කරලා exports වලට පුළුවන් තරම් දෙනවා. එතන දැන් උදාහරණයක් වශයෙන් ගන්න ලංකා මේ බ්‍රිතාන්‍යයි මේ ප්‍රංශය කියලා ගන්න. බ්‍රිතාන්‍යය ප්‍රංශය කියලා ගත්තාම දැන් බ්‍රිතාන්‍යයෙන් යම් දේවල් ප්‍රංශයට අපනයනය කරනවා, එක්ස්පෝර්ට් කරනවා. right? නමුත් මම ලංකාව ගත්තේ නැත්නම් ලංකාව නිකන් බොහොම කූඹියක් වගේ රටක් හින්දා බ්‍රිතාන්‍ය ප්‍රංශයට යම් දේවල් අපනයනය කරනවා ප්‍රංශයට. නමුත් ප්‍රංශයේ ඒ බඩුවලට තියෙන ආනයන තීරුබදු වැඩි කරනවා. වැඩි කරාම ඒ ප්‍රංශ මිනිස්සු ඒ භාණ්ඩය පරිහරණය කිරීමෙන් පුළුවන් තරම් වළකින්න බලනවා. කියන්නේ indirectly they will control the imports. right? අන්තිමට ප්‍රංශයේ මොන හරි දේවල් හදලා බ්‍රිතාන්‍යයට එනකොට බ්‍රිතාන්‍යය කරන්නේ ඕකමයි. දැන් අන්තිමේදී මුළු ලෝකේ වෙනදාම එක මේ ලොකු අපහසුතාවයකට පත් වුණා. මොකද හැම රටක්ම තනියෙන් නැගිටින්න හදන හින්දා. තනියෙන් නැගිටින්න හදන. ඊට පස්සේ මේ ලෝකේ ඔක්කොම රටවල් ප්‍රධාන රටවල් එකතු වෙලා තීරණය කළා මේක හරියන්නේ නැහැ. අපි මේ තීරුබදු සහ වෙළඳාම් පිළිබඳ යම්කිසි පොදු ගිවිසුමකට අපි එන්න ඕනේ කියලා. අපි මම දැන් එතෙන්ට තමයි දැන් යන්නේ. මේක උගන්න පේනවද? උගන්න පේනවද පුතේ? පේනවා සර්. පේනවා. ස්ලයිඩ් එක නේ. ඔව්. ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගෝලීය මූල්‍ය පද්ධතිය. රයිට්. එතකොට මේ තීරුබදු සහ වෙළඳාම් පිළිබඳ පොදු ගිවිසුමක් ඇති වුණා. General Agreement for Trade and Tariff. General Agreement for Trade and Tariff. වෙළඳාම් සහ තීරුබදු. right? මේකෙදි මේගොල්ලෝ රටවල් කීපයක් එකතු වෙලා මේක මේ ලෝක වෙළඳාම තුලින් කොහොමද මේ ආර්ථික වර්ධනය දිරිගැන්වෙන්න අරමුණෙන් ආනයන තීරුබදු සහ තාක්ෂණික සම්මත අවශ්‍යතා ප්‍රමිතීකරණය කරන්න මේ සංවිධානය ආරම්භ කළා. අපි මේකට කියනවා GATT කියලා. GATT GATT General Agreement for Trade and Tariff. මේක ආරම්භ වුණා 1948 දී. right? ඊට පස්සේ මේගොල්ලෝ වරින් වර මේ රටවල් තව රටවල් මේකට එකතු වුණා. තව රටවල් මේකට එකතු වෙලා මේක වැඩි දියුණු වෙලා දිගින් දිගටම අවුරුදු 5න් 5ට වගේ මේගොල්ලෝ සාකච්ඡාවල් පවත්වාගෙන මේක ඉදිරියට අරන් ආවා. ඔහොම වෙනකොට දැන් ඕගන්ට මතක තියෙන කාලේ වෙනකොට ඕගන්ට මතක තියෙන අපිට නම් මතකයි. 1995 විතර වෙන කාලයක් විතර වෙනකොට මේ 48 පටන් ගත්ත එක ඔන්න දැන් ලෝකේ හැම හුඟක් රටවල මේ ටැරිෆ් තීරුබදු පිළිබඳ යම් කිසි සම්මුතියක් ඇති වෙලා තියෙනවා.
සම්මුතියක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ දැන් දිගටම යනවා. දැන් ඉතින් තවදුරටත් මේ ගාට් එක අවශ්‍ය වුණේ නැහැ. ඊට පස්සේ 1986 දී තිබුණා අන්තිම වටය. ඒගොල්ලෝ පළවෙනි වටය දෙවෙනි වටය කියන්නේ ඒ අන්තිම ටෝකියෝ වටය ඒ වගේ ගිහිල්ලා 1986 දී උරුගුවේ වටේ කියලා පටන් ගත්තා. උරුගුවේ වල තමයි ඩිස්කෂන් එක තිබ්බේ. උරුගුවේ වටේ ගිහලා 1995 දී ඒගොල්ලෝ ඩිස්කස් කරලා අන්තිමට කිව්වා මේ දැන් නම් ගාට් එක වැඩක් නැහැ. අපි ගාට් එක වෙනුවට WTO එක World Trade Organization ලෝක වෙළඳ සංවිධානය කියලා එකක් පිටුම් කියලා. එතකොට ගාට් එක අවසන් වුණා. ඒ වෙනුවට ඉපදුනා World Trade Organization එක. right? එතකොට දැන් මේක ඉතිහාසය ගත්තාම රටවල් 23ක් තමයි මුලදීම මේ ගාට් එකට එකතු වුණේ 1947 දී මේ ගාට් එක ආරම්භෙන්න තීරණය කරගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ සාකච්ඡා කරලා 1948 ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ ගාට් එක සංවිධානය ආරම්භ වුණා. එතකොට 1950 දී එක්සත් ජනපද පරිපාලනයේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානය සඳහා කොංග්‍රස් සහාය ලබා ගැනීමේ උත්සාහය අතහැරලා දැම්මා. ඊට පස්සේ 49යි 56යි අතර තීරබදු සාකච්ඡා පළමු වට 4 තිබුණා. මොකද මුලදී ඉක්මනට මේගොල්ලෝ වරින් වර වාඩිලා සාකච්ඡා කරලා මේ තිබුණ ප්‍රශ්න ටික විසඳ ගත්තා. right? ඊට පස්සේ 1957 දී තමයි EEC එක නිර්මාණය වුණේ. මොකද EEC කියන්නේ? තාමත් අපිටත් අපේ වගේ රටවලටත් ලොකු චණ්ඩිපාඩ් දාන තව සංවිධානයක්. අපි වගේ මේ ජනතාන් කෙලින් වෙන්න පුළුවන් හදන රටවල් වලට මේකට තමයි චණ්ඩිපාඩ් දාන කට්ටිය. EEC එක. European Economic Commission. යුරෝපා ආර්ථික හවුල කියලා කියන්නේ අපි. නේද? යුරෝපීය රටවල් ඔක්කොම එකතුලා European Economic Commission එක නිර්මාණය වුණා 57 දී. දැන් ඒගොල්ලන්ගේ සුභසිද්ධිය තකා. මුලදී ගාට් එක තිබුණේ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වලට. පස්සේ කාලේ බලනකොට මේගොල්ලන්ට තේරුණා මේ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වලට වඩා බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් multilateral trade agreements වල අවශ්‍යතාවය ඒගොල්ලන්ට තේරුම් ගියා. right? දැන් 1950 ගණන් වල මුල හරියම ලංකාව චීනය අතර රබර් සහල් ගිවිසුමක් තිබුණා. අපි රබර් එක්ස්පෝර්ට් කරනවා. ලංකාව රබර් තමයි අපේ හොඳ එක්ස්පෝර්ට් ප්‍රොඩක්ට් එක. රබර් එක්ස්පෝර්ට් කරනවා. චීනෙන් අපි හාල් ගෙනාවා. හරි. එතකොට ඉන්දියන් ශ්‍රී ලංකන් ඉන්දු ලංකා ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් ඔයගේ තිබුණා. දැන් අපේ තියෙනවා බහුපාර්ශ්වීය ගිවිසුම් වලට පරිවර්තනය වෙලා තියෙනවා. සාක් කලාපේ right ඒ වගේ the multilateral bilateral නෙමේ multilateral trade councils වලට දැන් organizations වලට එවිලා තියෙනවා. 64 අපි මේ ගාට් එකේ ඉතිහාස බලනකොට ඒක ඇවිල්ලා කෙනඩි වටේ. ඇමරිකාවේ ජොන් එෆ් කෙනඩි ලීඩ් කරගෙන ගිය වටේ හින්දා ඒකට කියනවා කෙනඩි වටේ කියලා. කෙනඩි රවුන්ඩ්ස්. දැන් මේ ගාට් එකේ යන ගාට් එකේ මීටින්ග්ස් වලට අපි කියන්නේ වටයක් කියලා, රවුන්ඩ් එකක් කියලා. රවුන්ඩ් එක. right? ඒක කෙනඩි රවුන්ඩ් එකක්. එතෙන්දී ඉතාමත් වැදගත් තව මූල්‍ය ආයතනයක් නිර්මාණය වුණා උන්ටාඩ්. ඒ කියන්නේ සංවර්ධනයේ වෙමින් පවතින රටවලට වාසිදායක වන පරිදි වෙළඳ පියවර ගැනීම සඳහා බලපෑම් කරන්න උන්ටාඩ් වෙළඳ සංවිධානය ආරම්භ වුණා. උන්ටාඩ් සංවිධානය ලංකාවට ටිකක් වැදගත් වෙන්නේ ලංකාවේ මං හිතන්නේ මගේ දැනුමේ හැටියට ලංකාවෙන් ලෝකයේ එක්සත් සංවිධානය WHO ඒ වගේ IMF වගේ සංවිධාන ඕන එකක් ගත්තාම ලංකාවේ කෙනෙක්
ජාත්‍යන්තර සංවිධානයේ ඉහළම තනතුරක් දැරුවේ උන්ටාඩ් එක. ඒ සෙක්‍රටරි ජෙනරල් හැටියට මහලේකම් හැටියට කටයුතු කළා අපේ රටේ හිටිය කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් වෙන ගාමිණී කොරයා මහත්මයා. ගාමිණී කොරයා මහත්මයා එහි මහලේකම් තනතුර ලැබුවා. 73 79 ටෝකියෝ වටේ ආවා. ටෝකියෝ වටෙන් පස්සේ අපනයන වර්ධනය සීමා කිරීම සඳහා බහුකාර්යයක් ගිවිසුම. right මල්ටි ෆන්ක්ෂනල් ඒවා 1974 දී සාකච්ඡා කළා. ඊට පස්සේ කීප වතාවක් දීර්ඝ කළා. 86 94 උරුග්වේ සාකච්ඡා වටේ ආරම්භ කරලා දෙකින් දෙකටම ගිහලා ලෝක හිටිය රටවල් ගොඩක් කට්ටිය කව දැන් අපිට ඇති අපි දැන් ලෝක වෙළඳ මේක අපි නවත්තමු කියලා. this was a natural death for ස්වභාවික මරණයක් වුණා ගාට් සංවිධානයට. බිහි වුණා 94 අප්‍රේල් 15 වෙනිදා ලෝක වෙළඳ සංවිධානය. මර්කේෂ් සම්මතයකට මර්කේෂ් එග්‍රීමන්ට් කියලා මර්කේෂ් ප්‍රොටෝකෝල් එක. ඒ මර්කේෂ් ප්‍රොටෝකෝල් එකේදී තමයි ඒ නගරයක නමක් ඉතින්දී අපි පිහිටෙව්වා ලෝක වෙළඳ සංවිධානයට. right now ලෝක වෙළඳ සංවිධානයේදී උනේ ඇත්තටම අර එතෙක් කාලේ තිබුණ ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් අන්න ක්‍රමෙන් WTO එක හරහා බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් බවට පත් වුණා. බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් බවට පත් වුණා. ඉතින් ඇත්තටම ජාත්‍යන්තර වෙළඳාමට ලොකු හයියක් ඉතින්දී ඇති වුණා. මේ ජාත්‍යන්තර සංවිධානය ආරම්භ කළේ 1995 ජනවාරි 1 වෙනිදා ඉඳන් ඒක ආරම්භ වුණා. එහිදී මුලදී සමාජිකත්වය 2015 වෙනකොට සමාජිකත්වය දල වශයෙන් රටවල් 162ක් පමණ වුණා. මහලේකම් කාර්යාලය පිටලා තියෙන්නේ World Trade Organization එකේ. මහලේකම් කාර්යාලය පිටලා තියෙන්නේ ජිනීවා වල. ඒක පාලනය වෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 625ගේ සමාජිකත්වයෙන්. හරි. දැන් ඔයගලන්ට මොනවාරි ප්‍රශ්න තියෙනවද? මම දන්නේ මම බොහොම සරලව මේ ටික මම කරගෙන ගියා. ඔයගලන්ට ඊට පස්සේ ඉක්මනටම මේ මගේ නෝට් එක කියවලා මේක කරගන්න. එක්සෑම් එකට ගෙට්ටනකන් ඉන්න එපා. අද හවසට මේක තව පාරක් කියවලා තවත් දෙපාරක් විතර කියවුවට පස්සේ ඔයගලන්ට මේක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. දිගටම ඔළුවේ රැඳෙවි. WTO එකේ World Trade Organization එකේ කාර්යයන් තමයි බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් පරිපාලනය හා ක්‍රියාත්මක කිරීම. වර්තමානයේ ලෝක වෙළඳ සංවිධානයේ විවිධ බහුපාර්ශ්වික ගිවිසුම් 16ක් ඒ වගේ 16ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම බහුපාර්ශ්වීය වෙළඳ සාකච්ඡා සඳහා ප්ලැට්ෆෝම් එකක් හදනවා. සංසදයක් ප්ලැට්ෆෝම් එකක් හදනවා. දැන් කවුරුහරි ප්ලෑන් කරලා ඒගොල්ලෝ කිව්වොත් අපි මේ කට්ටිය එකතුලා අපි බහුපාර්ශ්වීය වෙළඳාමක් කරන්න පටන් ගන්නන්නේ. සාක් කලාපේ රටවල්, ඉන්දු ලංකා කලාපේ රටවල්, අපි ඒසියානු රටවල්, ආසියානු රටවල් කියලා කියන්නේ ආසියානු රටවල්. ඉතින් ඒ වගේ අපිට එකතු වෙලා යන්න පුළුවන්. ඒකට ප්ලැට්ෆෝම් එක හදලා දෙනවා. ආරවුල් විසඳීම. ආබිට්‍රේෂන් ආරවුල් විසඳීම. right ආරවුල් විසඳීමත් එක දෙයක්. ඒක රටවල තියෙන ආරවුල් බේරුම් කිරීම. ඊගාවට යම් ඕනෑම රටක ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අධීක්ෂණය කිරීම. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අධීක්ෂණය කිරීම. දැන් මේවා එනකොට පුතාලා දුවලට මම කියන්නේ අපි
ට්‍රේඩ් ඉගෙන ගන්න ඕනේ ගිරව් වගේ නෙමෙයි. ගිරව් වගේ නෙමෙයි. අපි ට්‍රේඩ් ඉගෙන ගන්න ඕනේ බොහොම ඇනලිටිකලි. බොහොම විචක්ෂණ බුද්ධියෙන් අපි මේවා කිරලා මැනලා ඉගෙන ගන්න බලන්න. එතකොට එහෙම තමයි පාඩම් කිරීම අඩු කරගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ හැමතිස්සෙම ඇනලිටිකල් මයින්ඩ් එක යන්න ඕන. දැන් අපි හිතනවා W2 එක අම්මා හරි ෂෝක් නේද කියලා. නෑ. දැන් බලන්න ජාතික වෙළඳ ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම. අපේ රටවල් අපි වගේ රටවල් ස්වාධීන නෑ. අපි කියන්නේ කොහොමද ස්වාධීන ස්වෛරී ජනරාජ්‍යයක්. මොන පිස්සුද? අපේ ට්‍රේඩ් පොලිසි එකවත් ස්වාධීන නෑ. ට්‍රේඩ් පොලිසි එකත් මේ WTO එකකින් අධීක්ෂණය කරනවා. ඒගොල්ලන්ට ඕන විදිහට හදා ගන්නවා. මේ වෙලාව ලොක්කෝ කොහෙද ඉන්නේ? මොන රටවල්ද? මම කියන්න ඕනේ නෑනේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය වගේ ලොකු රටවල් ටික අමන්ට ඕන විදිහට අපි වගේ පොඩි රටවල් වලට ඇඟිල්ල දානවා. මොනවද කරන්නේ කියලා. අද ජිනීවා වල කරන්නේත් ඒකනේ. අර ඊමන් දැක්ක ජිනීවා වල ඉන්න Chinese representative අදෝදී නිවුස් වලට කිව්වා. අදෝදී නිවුස් වලට. එයා ඊයේ කතා කරද්දී එයා කියලා තුන. ඇයි ජිනීවා මානව හිමිකම් සංවිධානය වගේ ඒවා ලොකු ඇගේ පරිපාලනයේ බලවතුන්ගේ පරිපාලනය යටතේ ඇයි ශ්‍රී ලංකාව වගේ පොඩි රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට හොස්ස පොවන්නේ. ඒ වචන අසල එක තමයි හොස්ස පොවන්නේ. ඒකම තමයි ඔය WTO වගේ දේවල්. අපේ තියෙන මොන ප්‍රතිපත්තියත් වෙළඳ ප්‍රතිපත්ති අපි හදලා ස්වෛරී විදියට හදලා දැම්මත් ඒගොල්ලෝ කියන නෑ නෑ මේක මෙහෙම බෑ මේක මෙහෙම වෙනවා. So they indirectly control us. Then සංවර්ධන වෙමින් පවතින රටවල් සඳහා තාක්ෂණික සහාය සහ පුහුණුව ලබා දෙනවා. ජාතික මූල්‍ය ආරමුදල IMF සහ ලෝක බැංකුව සමග සහයෝගයෙන් කටයුතු කරනවා. right? ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සහ ලෝක බැංකුව World Bank IMF වදිය IMF කියන්නේ මොකක්ද මේ වචන අකුරු ටිකෙන් එන්නේ ඉන්ටර්නැෂනල් මොකක්ද M එකෙන් එන්නේ කාටද කියන්නේ බලන්න monetary fund international monetary fund right අනිත් එක World Bank WB World Bank right එතකොට මේ WTO එක මේ සංවිධාන දෙකත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. WTO වල මූලධර්ම තමයි World Trade Organization එකේ ලෝක වෙළඳ සංවිධානයේ මූලික මූලධර්ම තමයි වෙනස්කමකින් තොරව වෙළඳාම් කිරීම. වෙනස්කමකින් තොරව වෙළඳාම් කිරීම. බොහොම මේ no discrimination. discriminate කරන්නේ අර රටට මේ රටට අපි එහෙම වෙනස්කම් කරන්නේ නැහැ. එහෙම නැතුව තමයි වෙළඳාම් කරන්නේ. අයි ක්‍රිටිකලි ඇනලයිස් කරනවා නම් නමට පමණක්. right? ඒගොල්ලෝ සමහර රටවල් වලට discriminate principle එක තමයි apply කරන්නේ අපි වගේ රටවලට. පුරෝකථනය කළ හැකි සහ වර්ධනය වන වෙළඳපොළට ප්‍රවේශයක් දෙනවා. පුරෝකථනය කළ හැකි සහ වර්ධනය වන වෙළඳපොළට ප්‍රවේශයක් දෙනවා. ෆෝකාස් කරන්න පුළුවන් මොනවද ඉස්සරහට වෙන්න පුළුවන් කියලා
මෙන්න මේ ඇන්ගල් මේ අංශ වලට ඔළුව යන්න. ගියාම ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ලෑස්තිගත නොකල සාධාරණ තරංගයක්. right? ඒ කියනවා දැන් අපේ රටවල අතර සාධාරණ තරංගයක් තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා විවිධ භාවය. ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා. right? ඊගාවට අපි බලමු ජාත්‍යන්තර මූල්‍ය පද්ධති ඉතිහාසය යන අතරින් දැන් ඊගාවට අපි කතා කළා ගාට් එක කතා කළා. ගාට් එකේ 1995 දී ගාට් එකේ ස්වභාවික මරණයත් එක්කම ඉපදුනා ඒකෙන් World Trade Organization එක ලෝක වෙළඳ සංවිධානය. right? ඔය ඒකත් එක්ක පැරලල් දැන් ඒක නම් ආවේ 1995 නේ. ගාට් එකටත් එක්ක පැරලල් ඒ මුලින්ම ආපු එකක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන තමයි IMF එක. IMF එක. right? ජාත්‍යන්තර මූල්‍ය ආයතනය. දැන් එතෙන්දී මේ එකක් තියෙනවා රන් ප්‍රමිතිය කියලා. රන් ප්‍රමිතිය කියලා. ඒ රන් ප්‍රමිතියේදී දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක ආරම්භ වුණේ බ්‍රෙටන් වුඩ් වල නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ ඇමරිකාවේ නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ බ්‍රෙටන් වුඩ් කියන සිටි එකේ තමයි මේගොල්ලෝ මුලදී කතා කරලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආරම්භ කළා. ඒ මුල් සාකච්ඡාවට ලොකු මහා ජාතීන් විතරක් අතරේ වුණා. ඒගොල්ලෝ ඊට පස්සේ කිව්වා රටක මුදල තීරණය කරන්නේ ඒ රටට අයිති ඒ රට සතු රත්තරන් ප්‍රමාණය අනුව. අනේ අනුව තමයි රටේ මුදල තීරණය කරන්නේ කියලා. right? රත්තරන් ප්‍රමාණය අනුව. ඒ කියන්නේ මොකක්ද ඒක? මොකක්ද ඒක? රත්තරන් ප්‍රමාණය අනුව කියලා කියන්නේ. දැන් හැම රටක්ම අපි මුලදී මේ රත්තරන් වල මේ සංචිතය වල අපි ආයෝජනය කරන්න ඕන. එතකොට දැන් ඇමරිකාව එංගලන්තය වගේ රටවල් වලට සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට රත්තරන් ගොඩක් අරගෙන ස්ටොක් කරලා ඒ සංචිතේ රන් සංචිතේ වැඩි කරගන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ මුදලේ අගය බොහොම ඉහළ අගයක තියෙනවා. අපේ වගේ රටවලට අපිට රත්තරන් එහෙම සංචිත තියාගන්න බෑ අර වලට සාපේක්ෂව. ඉතින් අපේ මුදල මොනදිසෙම අඩුවෙන් යන්නේ. වටිනාකම අඩුවෙන් යන්නේ. මොකද අපේ අයිතිය රත්තරන් ප්‍රමාණය අනුව තමයි මුදලේ අගය නියම කරන්නේ කියලා. right? එතකොට 1970ක විතර වෙනකම් ඔන්න ওই විදිහට තමයි මේ එක රටවල මුදල් ප්‍රමාණය තීරණය වුණේ. විනිමය අනුපාත තීරණය වුණේ ඔන්න ඔය තියරික අනුව. ඊට පස්සේ 1971 දී විතර මේකේ තියෙන ඉතිහාසයේ පොඩ්ඩක් බලන්න තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 45 දී පිටුවා 47 මාර්තුවේදී මෙහෙයුම ආරම්භ කළා. 45 ඉඳන් සාකච්ඡාවක් තිබුණේ. ඊට පස්සේ ඒකට සමගාමීව ලෝක බැංකුව IBRD International Bank for Reconstruction and Development IBRD 1947 ජූලි මාසයේදී මෙහෙයුම ආරම්භ කළා. පශ්චාත් යුද මූල්‍ය ක්‍රමය සැලසුම් කිරීම සඳහා 44 ජූලි මාසයේදී බ්‍රෙටන් වුඩ්ස්යේ පැවති ජාතීන් 44ක ජාත්‍යන්තර සමජිත සමුවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේක පටන් ගත්තේ. ඒකේ ප්‍රතිඵලයක් තිබේද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. right? විධිමත් ලෙස පිහිටුවේ දෙසැම්බර් 27 1945
මේක මුලස්ථානයේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ වොෂින්ටන් DC. සමාජිකත්වයේ රටවල් 29ක් වුණා ආරම්භක රටවල්. දැන් තියෙනවා රටවල් 188ක්. right? ඔයාලා මතකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක IMF එකේ වොෂින්ටන් DC වල IMF එක තියෙනවා. එතකොට World Bank එක තියෙනවා. දෙකම එක ළඟ තියෙන්නේ. ටවර්ස් දෙකක කුළුණු දෙකක් වගේ ටවර්ස් දෙකක. මේක ගැන මොනවාරි මතකයක් තියෙනවද? මේ ටවර්ස් දෙක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියවහම මතක් ගාලා මතකද ඒ? ඉංග්‍රීසියෙන් කියනවා ට්වින් ටවර්ස් කියලා. ට්වින් ටවර්ස්. මොකද ට්වින් ටවර්ස් වල තියෙන වැදගත්කම? කමෝන් ඔයගොල්ලෝ මතක වෙන්න ඕන. එච්චර මේ අවුරුදු 18 ළමයි නෑ නේද තමයි නේ? ළමයි ඉන්නේ ඔක්කොම අවුරුදු 25 26 කියන්නේ මේක මතක තියෙනවා. මතකද 9/11 attack එක අල් කයිඩා වල 9/11 සැප්තැම්බර් 11 වෙනිදා සිකුරාදා දවසක ඇමරිකාවේ ආර්ථික මර්මස්ථාන දෙක World Bank එකයි IMF Twin Towers වල ගැහුවා. ප්ලේන්ස් දෙකකින් ඇවිල්ලා right ප්ලේන්ස් දෙකකින් ඇවිල්ලා ගැහුවා. එතකොට ඒක මේ එක විභාගයට එන්නේ නැහැ. මතක තියාගන්න ක්‍රම හරි. මං කියන්නේ මුලස්ථානයේ ඇමරිකන් එක්සත් ජනපදයේ වොෂින්ටන් DC කියලා. එතකොට ඔයාලා මතක තියෙනවා මේකට නේද ගැහුවේ 9/11 attack එක ආවේ. right IMF එකේ ප්‍රතිලාභ තමයි IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය සහ විනිමය අනුපාත ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය සහ විනිමය අනුපාත ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරනවා. ජාත්‍යන්තර වෙළඳාමේ සමතුලිත වර්ධනයට පහසුකම් සැකසෙනවා. ජාත්‍යන්තර වෙළඳාමේ සමතුලිත වර්ධනයට පහසුකම් සැකසෙනවා. ඊළඟට ගෙවීම් දුෂ්කරතා සමතුලිත කිරීමේදී සමාජිකයන්ට උපකාර කිරීම සඳහා සම්පත් සැපයීම. ගෙවීම් දුෂ්කරතා සමතුලිත කිරීමේදී සමාජිකයන්ට උපකාර කිරීම සඳහා සම්පත් සැපයීම. දැන් අපේ උනත් බජට් එකට කරගන්න යනකොට IMF එකෙන් අපි ලෝන්ස් ගන්නවා නේද? අපේ බජට් එකට. දැන් අපේ ගෙවීම් විශේෂ හිඟයන් පියවා ගන්න අපේ රටේ ගෙවීම් විශේෂ හිඟයන් පියවා ගන්න IMF එකට ගිහිල්ලා දරින් වැටිලා කීයක් හරි මේ යදින. ඒතර මේ ගෙවීම් විශේෂ හිඟයන් පියවා ගන්න IMF එක තමයි උදව් කරන්නේ. හැබැයි ඉතින් මේකත් ඔයගොල්ලෝ දැනගන්න ඕන එක තමයි එහෙම ඒගොල්ලෝ දෙන්නේ නිකන් නෙමෙයි. මොනවද කරන්නේ? දුල පුතාලා ඔය සාමාන්‍ය මම කියන්නේ සාමාන්‍ය ධර්මයෙන් දැන් කතා කරන්න ඕන. මොකද කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ මේවා දෙනකොට අපේ රටවල වලට රටේ නැති කන්ට්‍රෝල්ස් දානවා. දැන් බැලන්ස් අපි ණයක් ගන්න නැතුව IMF ලෝන් එකක් අරගන්න නැතුව අපිට බජට් එක බැලන්ස් කරගන්න බෑ. ඒකට ඒගොල්ලෝ කියනවා හරි එහෙනම් අපි උගන්න දෙන්නම් කියලා. එනකොට කියනවා හැබැයි ඉන්නේ මේ දේවල් කරන්න ඕන සල්ලි ගන්න ඕන අපේ. ෆ්‍රී এডুকেෂන් එක නවත්තන්න ඕන. ඒක අවම කරන්න ඕන. ෆ්‍රී මෙඩිකල් ඔයගොල්ලන්ට නවත්තන්න බෑ. රටේ නැති නීති දානවා. දැන් අපේ වගේ රටවලට බොහොම අමාරුයි ඒක කරගෙන යන්න. right?
ඊගවට සාරව ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට සහ දුප්පත්කම අවම කිරීමට සමාජික රටවලට සහාය වීම. ඕකේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ විවේචන තමයි තියෙන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය වන රටවල දේශීය ආර්ථික තත්ත්වයන් සහ සංස්කෘතික පරිසරයන් සමග සහ සම්බන්ධ නොවීම. මේගොල්ලෝ මේ අපිට රටට ඕන ප්‍රතිසංස්කරණය කරගන්න මේ දේශීය අපේ ආර්ථික තත්ත්වයන් තියෙන අපේ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය සහ පරිසරයත් එක්ක බද්ධ වෙලා සහසම්බන්ධ වෙලා යන්නේ නැහැ. හරි ඒ ගන්නට කොහොම හරි කතා කරලා මේක පාස් කරගන්න විතරයි. තවත් විශේෂණයක් නම් IMF වැඩසටහන් සැලසුම් කරලා තියෙන්නේ දුර්වල පාලනය අධික රජයේ වියදම් සහ වෙළඳපොලේ රජයේ අධික මැදිහත් වීම ආමන්ත්‍රණය කිරීම සඳහා පමණයි. right okay දැන් මොන හරි තව ප්‍රශ්න තියෙනවද? උදේ IMF ගැන අපි කතා කරනවා. අර විවේචනයම ටිකක් වැදගත් ඒවා කොහොමද වෙන්නේ කියන එක. ලෝක බැංකුව World Bank තවත් ආයතනයක්. දැන් මම ආයතන කීයක් ගැන කතා කළාද මේ වෙනකොට? කියන්න බලන්න. කියන්න බලන්න. GATT එකයි WTO එකයි මොකද පුතේ? WTO එකයි very good ලෝක බැංකුව World Bank එකයි IMF එකයි very good right මම හිතන්නේ මේ පාර දීලා තුන ප්‍රශ්න මට මතක නැහැ ඉන්න බලන්න ගා පේපර් එක තිබුණා වගේ දැක්කා ක්වෙස්චන් එක තිබුණා ඔයගොල්ලෝ පේපර්ස් පොඩ්ඩක් අරගෙන පුතේ ඒවා බල බල යන්න වෙනවා මොකද මේ මම සාමාන්‍යයෙන් ළමයි එක්ක ගොඩක් අපි කතා බහ කරගෙන අපි යන්නේ දැන් මේ කොවිඩ් ප්‍රශ්න අරවා මේ ඔක්කොම මේ ඔන්ලයින් ක්ලාසස් ඉඳලා මේ අපේ සේරම නිකන් අප්සෙට් වෙලා තියෙන්නේ මට මතක විදියට මම දන්නේ මම වර්ධින්න පුළුවන් හත්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස දීලා තියෙනවා. තීරබදු සහ වෙළඳාම් පිළිබඳ පොදු කිවිසුම GATT සහ ලෝක වෙළඳ සංගණන WTO යටතේ වෙළඳ ක්‍රමයන්ගේ ප්‍රධාන මූලධර්ම පහ හඳුන්වා දී ඇත. මේවායින් අසමානතා රහිත non discrimination මූලධර්ම විස්තර කරන්න. මතකද මම ඔයගන්ට විස්තර කළා? වෙනස්කම් කිරීමකින් තොරව වෙළඳාම් කිරීම non discrimination right non discrimination මේක දාලා තියෙන අසමානතා රහිත කියලා. ඔය වෙනස්කමක් අසමානතාව කියන අසමානතා රහිත කියන එක එච්චර හොඳ වචන නෙමෙයි. කාටවත් වෙනස්කමක් කරන්නේ නැතුව discriminate කරන්නේ නැතුව non discriminate කරනවා කියලා කියන්නේ. ඔය හොඳ වෙලාවට දැන් දෙනවා ඉංග්‍රීසියෙන් ඒකින්ද එතකොට සර් ඔව් කියන්නේ සර් මොන අවුරුද්දේ ප්‍රශ්නේද ඔය මේ අන්තිම එක
ලේටස්ට් එක කියන්නේ මේ අදිය පෙරද තිබ්බ නේද මේ 2021 ජනවාරි වල තිබ්බ අන්තිම එක්සෑම් එක. ඒකේ පේපර් එක තාම නැහැ නේ සර්. තාම නැහැ. තාම ආවේ නැහැ. අපිට විතරක් පේපර් එක දුන්නා. මම ඒකයි මේ ඔයාලට කිව්වේ මේ මට මතකයි වගේ අන්තම් තිබුණා මතකේ. ඉතින් මේ බලන්න දැන් අද කරන එකෙන් ලකුණු 5ක ප්‍රශ්නයක් ඔය කරගිලා එවිලා තියෙනවා. right okay පුළුවන් තරම් බලන්න මම මේ පාරෙන් ඉන්න පුළුවන් මෙන්න මේ වගේ ඒවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිලාභ එක්කෝ විවේචන මේ වගේ ඒවා තමයි එන්නේ. right දැන් මම හරියට පේපර් එකක් හදනවා නම් දැන් මම මේ පේපර් එකත් ඒ වගේ ඔන්ලයින් ගණන හින්දා දැන් ඔයගන්ට පේනවා ඇති මේ පේපර් එක ගත්තට පස්සේ වෙන පේපර්ස් වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙනදට වඩා. ඒක විය යුතුයි. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ ඔන්ලයින් එකේ. හැබැයි මේ පාර එක්සෑම් එක කරන්නේ ෆිසිකල් කළා. ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඔන්ලයින් ඉගෙන ගන්නකොට අපිට ගොඩක් ඒවා සාකච්ඡා කරනවා අඩුවේ. ඒක ප්‍රශ්න වල පුළුවන් තරම් අර එන්නේ ඩිරෙක්ට් ක්වෙස්චන් නෙමෙයි එන්නේ ඉන්ඩිරෙක්ට් ක්වෙස්චන්ස් එන්නේ. කෙලිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මොකද්ද කියලා කවද්ද පටන් ගත්තේ කියලා අහන්න නැතුව ඒක පිළිබඳව තියෙන විවේචන ගැන අහන්න පුළුවන්. ඉතින් මම ඒකයි මේ මොන විදිහට එන්න පුළුවන්ද කියලා හිතන විදිහට මම මේ සබ් ටොපික්ස් අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඒක මම දන්නේ නැහැ. ගුරුත් කරනවද ඒක ගුරුත් කරන්නේ නැත්නම් මම ගොඩක් වෙලාවට දැන් ළමයින්ගේ පැත්තෙන් මම බලන්නේ කොහොමද මේක එන්න පුළුවන් කියලා. මෙන්න මේක වගේ දේවල් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. right දැන් ලෝක බැංකුව ගැන ඊට කතා කළා. ලෝක බැංකුවත් අර වගේම මේ 1944-45 කාලෙදී පටන් ගත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමගාමීව ගිය තවත් එකක්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට කරන්නේ ගොඩක් වෙලාවට අපේ රටක මේ අයවැය පරතර පියවව ගන්න මේ සල්ලි ඉල්ල ගන්න අපි IMF එකෙන් නේද? IMF එකෙන් තමයි අපි සල්ලි ඉල්ල ගන්න. ඉල්ල ගන්නකොට රටේ නැති නීති දානවා අපේ වගේ රටවලට. ඉතින් අපි ඒවට අනුගත වෙලා ගියොත් රට ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා. ඔන්නව තමයි තියෙන විවේචන. රට ඇතුළේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් මිනිස්සු අපි එකපාරට වා හිතන්න මේ IMF එකෙන් කියනවා හරි අධ්‍යාපනයට අපි සල්ලි දෙන්නම් ඔක්කොම. හැබැයි නිදහස් අධ්‍යාපනය නවත්තන්න ඕන. සල්ලි අය කරලා. කරන්න පුළුවන් ද ලංකාවේ රටකට? කරගමන් විශ්වවිද්‍යාල ළමයිනි ඔක්කොම ටික මහපාරේ. වෘත්තීය සමිතිය සේරම මහපාරේ. නේ? අපිට පුළුවන් ද මේ ෆ්‍රී හෙල්ත් සෙක්ටර් එකේ නොමිල දෙනේවා නවත්ත ගන්න. right? අමාරුයි. මට මතකයි සෑහෙන කාලයකට කලින් තිබුණා අවුරුදු 25කට 30කට වගේ කලින් මට මතකයි එකපාරක් ආව හෙල්ත් සෙක්ටර් එකට ඒගොල්ලෝ කිව්වා මුද්දර ගහන්නේ කියලා. අපි ගියේ එහාට කියලා රුපියල් 2 රුපියල් 5 මුද්දරයක් ගහලා තමයි අරක දෙන්න ඕන අර ડોක්ටර්ට අපි ස්පිතාලේ ගිහලා ඉඳලා පොලිමේ ඉඳලා දැන් කාඩ් එක ගන්නවනේ නේද? කාඩ් එකක් දෙනවනේ දැන් අපි රෙජිස්ටර් කළාම දොස්තර ගාවට යන්න ඉස්සලා කාඩ් එක ඒ කාඩ් එකේ මුද්දර කලවන්න ඕන. රුපියල් 2 රුපියල් 5 හරි. දැන් කීයක් හරි එකතු වෙනවා. ඉතින් ඒකට අපිට ඔලව ගන්න පුළුවන් මුද්දර 5 නෙමෙයි රුපියල් 100 මුද්දරමක් ගහත හැකි. දුප්පත් අහිංසක ආච්චිලා සීයලා එතෙන්ට එන්න කොච්චර අමාරුද? ඒතර ඒ මිනිස්සුන් මොකද කරන්නේ? ඔය වගේ ඒරියාස් තියෙනවා. දැන් ලෝක බැංකුවත් අර වගේම පටන් අරගත්තා. පටන් අරගෙන ගිය බැංක් සංවිධානයක් ලෝකයේ රටවල් වලට ආර්ථික ආධාර දෙන්න ලෝක බැංකුව කියලා ප්‍රධාන වශයෙන් ගත්තේ ප්‍රාග්ධන වැඩසටහන් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන. right? ලෝක බැංකුව දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට developing countries වලට. right? developing countries වලට. or underdeveloped countries වලට.
ඒවට තමයි ණය ලබා දෙන්නේ. ඒව දෙන්නේ ගොඩක් ඒවා දෙන්නේ ලෝක බැංකුවෙන් ප්‍රාග්ධන වැඩසටහන් වලට. පාරවල් හදන්න, ටෙලිකමියුනිකේෂන් සිස්ටම්, ලයිට් වතුර වගේ දේවල් ගන්න, right? අධ්‍යාපනයට ඒ වගේ ප්‍රාග්ධනයට දාන්න. මේ ලෝක බැංකුව වර්ල්ඩ් බැංක් එක ආයතන දෙකකින් සමන්විතයි. ආයතන දෙකකින් සමන්විතයි. ඒක එකක් තමයි IBRD. ඒ කියන්නේ ජාත්‍යන්තර බැංකුව. IBRD කියන්නේ ලෝක බැංකුව කියලා අපි කියන්නේ IBRD, International Bank for Reconstruction and Development. IBRD. අනිත් එක ජාත්‍යන්තර සංවර්ධන සංගමය. International Development Association. International Development Association. ඒතර මේ World Bank එකේ අපිට කොටස් දෙකකට කැඩෙනවා. IBRD අනික IDA. National Development Association. Right? ගොඩක් අය මේ IBRD එකට තමයි අපි මේ World Bank කියලා කියන්නේ. right? 44 ජූලි මාසයේ තමයි මේක පිහිටුවේ. අර වගේ මම කෝ ඇමරිකාවේ වොෂින්ටන් DC වල right? සමාජිකත්ව රටවල් 188ක් IBRD එකේ සමාජිකත්වයේ 188ක් ඉන්නවා. IDA එකේ සමාජිකයෝ 172ක් දෙනවා. IBRD එකේ members 188ක්. මේක 172ක්. right? පාඩම් කරනකොට මෙන්න මේ වගේ කඩලා notes ගහගෙන පාඩම් කරන්න ලේසිතර කෙලින්ම නෙවෙලා. right? අර මේ 9/11 attack එකෙන් අවුරුදු 10කට විතර පස්සේ මම මේ ස්ථානයට ගියා. තාම ඒක හදලා නැහැ. ඒ දෙක ෆ්ලැට් වුණානේ බිල්ඩින් දෙක. එතන මොනියුමන්ට්ස් හදලා ඔක්කොම කරලා දාලා තියෙනවා. නමුත් බිල්ඩින්ම හදලා නැහැ. 44යි 68යි අතර World Bank විසින් සපයන ලබන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ණය සාපේක්ෂව කුඩා වුණා. මේක ඉස්සෙල්ලා මට මිස් වුණා. මම හිතන්නේ මෙතනින් එහාට නෑ. ඒක මට පොඩ්ඩක් කියන්න ඕන. මේ කතා කරන්න ඕන කිව්වේ හිතේ. මේ ජාත්‍යන්තර මූල්‍ය පද්ධති ඉතිහාසයේදී පාවෙන විනිමය අනුපාතය 1973 ඉඳන් පටන් ගත්තා. right? මෙන්න මේ කාලේ ඉන්ටරෙස්ටිං කේස් එකක්. දැන් මේ අර බ්‍රෙටන් වුඩ්ස් සම්මතිය අනුව මේ 70 වෙනකන් රන් ප්‍රමාණය අනුව මුදලයාගේ නියම කරගෙන ආවා. ආවට පස්සේ 1971 දී එවකට ඇමරිකාවේ ජනාධිපතිලා හිටිය රිචඩ් නික්සන්. ඔයගොල්ලෝ අහලා ඇති රිචඩ් නික්සන් කියලා ජනාධිපති කෙනෙක්. එයා කිව්වා ඇමරිකාව තීරණය කළා අපි මේකෙන් අයින් වෙනවා. මේ ගෝල්ඩ් රිසර්ව් සෙලින් සිස්ටම් එකෙන් අයින් වෙනවා. අපේ රටේ අපේ ඇමරිකාවේ මුදල් ප්‍රමාණය අපි තීරණය කරන්න හරිනවා based on demand and supply. ඉල්ලුම සහ සැපයීම මත. based on demand and supply අපි මේ තීරණය කරන්න අන්තිමයි. right? එතකොට 71 දී මේ කියලපු වැඩේ ඒක නිකන් ලෝක ආර්ථිකයට එක ෂොක් එකක් වගේ වුණා. අපි ඒකට කියනවා නික්සන් ෂොක් කියලා. නික්සන් ෂොක් කියලා. නික්සන් දාපු බෝම්බේ. නික්සන් දාපු බෝම්බේ ඒක. එතන ඒගොල්ලෝ අයින් වුණා. ඇමරිකාවේ තියෙන ලෝකේ බලවතා මහප්පා ලොකු තාත්තනේ. ඉතින් ඊට පස්සේ ඔක්කොම දැන් මේ ලංකාව වුණත් අපේ තිබුණේ මේ අපේ රන් ප්‍රමාණය වල නියමෙච්ච ෆික්ස් රේට් එකක් තමයි තිබුණේ. අන්තිම ඒක තමයි අපි සෑහෙන කාලයක් එකම මුදලට කාගෙන බීගෙන හිටියේ. අගේ නියම වෙනස් වුණේ නැහැ. නමුත් 73 දී ඇමරිකාව මේ කළා පාවෙන විනිමය අනුපාතය.
ඊට පස්සේ මේ පාවෙන විනිමය අනුපාතය හුඟක් රටවල් වලට හිමින් සැරේ ගියා. රන් ගෝල්ඩ් රිසර්ව් එක හැමම අයින් කළා. ලංකාවටත් මේක ආවා. කොයි කාලෙද? ඔයාලා මතකද? ඒ කාලෙද ආවේ. අපේ විවෘත ආර්ථිකයට අපි කියන්නේ විවෘත ආර්ථිකය කියලා. අපේ තකන් අපේ තිබුණ සංවෘත ආර්ථිකයක් තිබුණේ. අපි විවෘත ආර්ථිකයේදී එතෙන්දී විශ්වජාතක කාලේ 1977 දී මේක ආවා අපි ෆ්ලෝටිං එක්ස්චේන්ජ් රේට් එකට අපි ආවා. අපේ පාවෙන විනිමය අනුපාතයට. ඇත්තටම අපි පාවෙලා ගියා. ඇත්තටම පාවෙලා ගියා. මට මතකයි මට මේ මතකේවා. හරිද? මගේ මතකයේ තියෙන ඒවා. ඩොලර් එක තිබුණේ දැන් මට මගේ මතක කාලේදී අපි බැංකු වලට ජොයින් වෙලා අපි බැංක් වලින් වැඩ කර කර ඉන්න කාලේ ඩොලර් එක තිබුණේ රුපියල් 4ට විතර වගේ. රුපියල් 4ට. කොහොමද ඒක පාවෙලා ගියේ? පාවීම රුපියල් 200ටම ගියානේ. දැනුත් අපි එහාට මෙහාට පාවෙවි යනවා. මොකද අපිට එන සප්ලයි එකට වැඩිය අපේ ඩොලර් සඳහා තියෙන ඩිමාන්ඩ් එක වැඩි. ඉතින් අපි මුදල අවපාත වෙවි යනවා. අවප්‍රමාණ වෙවීම යනවා. අවප්‍රමාණ වෙවි යනවා. ඒක මොක හරි පැත්තකින් නම් කතා බලද්දී හරි ඉන්ටරෙස්ටිං ඒරියාස් කොහොමද අපිට උනේ කියලා. දැන් ඔස්ට්‍රේලියාව වල වුණත් ඔස්ට්‍රේලියන් ඩොලර්ස් කියන එක ස්ට්‍රෝං කරන්සි එකක්. නමුත් එක කාලයක් ආවා ඔස්ට්‍රේලියාවේ ලොකුම ආදායම් මාර්ගයක් තමයි රත්තරන්. ඉල්ලම් රන් ඉල්ලම්. රත්තරන් වලද ගෝල්ඩ් වලට තිබුණ ඩිමාන්ඩ් එක ඒ ඉල්ලම් කැණීමේදී යම් මේකද අපිට මේවත් එක්ක ඒ ගානට අන්එම්ප්ලොයිමන්ට් රටේ තියෙන අන්එම්ප්ලොයිමන්ට් ඒ වගේ ගොඩාක් ඇවිල්ලා සෑහෙන ලස් එකක් ආවා. සෑහෙන ලස් එකක් ආවා. දැන් අද වෙනකොට $100 කියන්නේ $100 කියන්නේ කොච්චරද දැන්? රුපියල් 2000ක් විතර වගේ නේ. $100 කියන්නේ රුපියල් 20000ක් විතර වගේ මුදලක්. 20000 නෑ. ඔව්. 200යි 10ක් කියන්නේ 20000ක්. right? නමුත් අර මේ ඩොලර් එක නෙමෙයි. ඩොලර් එක තිබුණේ 2යි ගානට විතර වගේ. මම පවුම දැන් පවුම අද වෙනකොට කිය 225ක්. පවුම 225. පවුම 225. 230ක් විතර. 23000ක් විතර වගේ යනවා. නමුත් ඒ දවස්වල තිබුණේ පවුන් 100ක් කියන්නේ රුපියල් 4000යි. මට හොඳට මතකයි රුපියල් 4000යි. 1977 දී විතර වගේ 77 දී රුපියල් 4000යි. මට හම්බුණා මම ස්ටෑන්ඩඩ් ඒතර චාර්ටර්ඩ් බැංක් එකේ රස්සාව කරගෙන ඉන්නකොට මම මේ උගලන් කරන විභාගෙම AIB එකේ part 1 එක මම පාස් කළේ 1977 දී. 1977 දී part 1 එක පාස් කළේ. right? ඒතර ඒ part එකම ඒ පිටරට සුද්දාගේ බැංකුනේ අනිත් බැංකුවල නම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වගේ අපිට දිරි දීමනාවක් වගේ £100 දුන්නා. £100 කියන්නේ ඉතින් ලොකු ගාණක්. මගේ පඩිය ඒ දවස්වල වෙනකොට මේ එච්චර එන්නේ නැහැ. අපිට අඩු පඩියක් තිබුණේ. ඉතින් ඒක යම්කිසි දිරි දීමනාවක්. right? part 2 එක කාලේ කම්ප්ලීට් වුණාම AIB full AIB ආවම £250 දුන්නා. right?
එතන පවුන්ඩ් 250 දී මට හම්බුනේ රුපියල් 12000ක් විතර වගේ. හරියට දැන් පොඩ්ඩක් වැඩි වෙලා. 77 ඉඳන් ඊළඟ දිගින් දිගට වැඩි වෙන්න පටන් ගත්තා. 12000ක් විතර. අද ගත්තා නම් ලොකු ගාණක්. right? ඉතින් අපි කොච්චර බහැලා ගිහිලාද නික්සන් ෂොක් එකකින් ඉඳන්. හරි. දැන් 44 68 කාලෙදී World Bank විසින් සපයනු ලබන ප්‍රතිසංස්කරණ සංවර්ධන ණය සාපේක්ෂව කුඩා වුණා. 68 80 දී මේගොල්ලෝ ප්ලෑන් කරලා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කළා. සමහර ටයිපින් මිස්ටේක් ඇතිය ණය ප්‍රමාණය හා ප්‍රමාණය කියලා තියෙනවා. ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කළා. ඊගාවට 80 89 දී තුන්වන ලෝකයේ ණය සඳහා ණය දීම බැංකුව අවධාරණය කළා. තුන්වෙනි ලෝකයේ රටවලට ණය දෙන්න මේගොල්ලෝ බැංකුව අවධාරණය කළා. right? 89 දී බැංකුව පාරිසරික කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන වලට ණය දීම ආරම්භ කළ අතර එය විවේචනයට තුඩු දුන්නා. මෙන්න මේක එක ලොකු ඉෂුව එකක්. මේ World Bank එකේ ණය දෙන ක්‍රම වලින් 89 දී ඒගොල්ලෝ පටන් ගත්තා ඔය එක NGOs වලට රාජ්‍ය නොවන සංවිධාන වලට non governmental organizations NGO වලට ණය දුන්නා ආධාර දුන්නා. ඒක පස්සේ කාලෙක විශාල වශයෙන් විවේචනයට තුඩු දුන්නා. විශාල වශයෙන් විවේචනයට තුඩු දුන්නා. ඉතින්දී ඔගන්න මේ හරියට ටිකක් මතක තියෙන්න ඕන සමහර අයට NGOs වලට ණය දීපු හින්දා තමයි ඒ NGOs ඒවා වැරදි විදියට ඩයිවර්ට් කළේ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට. මතකනේ ATT එකට ආධාර දුන්නනේ ගොඩාක් NGOs ඒගොල්ලන්ට ෆන්ඩින් කළේ NGOs වලට සල්ලි ගත්තා මේ World Bank හරහා. NGOs වලින් කිව්වා අපි උතුරේ පාරවල් හදනවා. උතුරේ ජන ජීවිතය නගා සිටවනවා. මෙන්න ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක කරන්න කියලා සල්ලි දෙනවා. ඒ සල්ලි වලින් ඒ ප්‍රොජෙක්ට් එකට ගියේ නෑ. ඒවා සයිෆන් කරනවා ෆන්ඩ් ඩයිවර්ට් වෙනවා. මේ ත්‍රස්තවාදී සංවිධාන වලට. ඒක තමයි ගොඩක් විවේචනයට තුඩු දුන්න එක කාරණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර කම්පැරිසන් එකක් මේ දෙක සංසන්දනය කිරීමක් මම මෙතන කරලා තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න. උගන්ගේ දැනුමට මම මේ දාලා තියෙන සමහරකට මේ වෙන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර දෙන ණය ක්‍රම සංසන්දනය කරන්න. එන්න පුළුවන් ක්‍රම ප්‍රශ්න. right? එතකොට මේ ඇක්ටිවිටීස් තමයි IMF එක දෙන්නේ monetary institutions වලට. Stabilizing international monetary system. Financing of temporary balance of payment deficit. BOP කියන්නේ balance of payment. ගෙව විශේෂකින් කියන්නේ తాවකාලික ගෙව විශේෂකින් කියන්නේ මගහරවා ගන්න. IBRD එක එහෙම නැත්නම් World Bank එක දෙන්නේ development institutions වලට. අරක දෙන්නේ monetary institutions වලට. මේගොල්ලෝ දෙන්නේ development institutions වලට. right? එතකොට අරගොල්ලෝ දෙන්නේ stabilizing international monetary system එක. මේගොල්ලෝ කරන්නේ promoting economic growth and development in developing countries. Right? Source of funds, official reserves and countries' currencies, special drawing rights, SDR, calling IBRD source of funds තමයි capital quotas, issues in international bond market, ඒ වගේ දේවල්. Eligible borrowers, all members, IMF එකේ all members මේක උඩට යන්න ඕන මේක. ආගට පැනලා තියෙන්නේ හතරට කෙලින් එන්න ඕනේ
all members කියන එක ඔයගොල්ලෝ ඉලක්කත් ගහගෙන පාඩම් කරන්න. අනිත් එක IBRD දෙන developing countries වලට right දක්වලා ඉන්න. එතකොට developing countries වලට ඊගවට IMF එකෙන් දෙනවා short term loans දෙන්නේ අරගොල්ලෝ දෙන්නේ long term loans. IMF and World Bank IBRD එකේ credit horizon එක තමයි IMF එකේ ගොඩක් ඒවා මම කියන්නේ short term කියලා 3 to 5 years loans දෙන්නේ. Maximum 10 years. IBRD එකෙන් දෙන loans 15 to 20 years මම ඒවා දෙන developments වලටනේ infrastructure developments වලට යටිතල පාසුකම් වැඩි දියුණු කරන්න maximum 50 years වලටත් මේගොල්ලෝ දෙනවා. right දැන් අතර මම ගාඩ් කළා WTO කළා IMF කළා World Bank වත් ඉවරයි. right World Bank එකත් මම ඉවර කළා දැම්මා. දැන් මේක ඊගාව එක ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව International Financial Corporation. right ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ ලියා ගන්න මම මේවා හදනකොට ලබන පාර ඉංග්‍රීසි වචනත් දාන්නම්. right දාලා තිබුණා මේගොල්ලෝ අර කන්වර්ට් කරනකොට PDF කරනකොට ඒවා දාලා තනිකර සිංහලෙන්ම දාලා එහෙම දාලා බෑ. ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් උගන්නන්න හරි අමාරුයි ඉංග්‍රීසි නැතුව. එතකොට ලෝක බැංකුවට අනුබද්ධිත IBRD 1956 දී ඒක වැරදි. Sir, excuse me. ඒක IFC වෙන්න ඕන. Sir, hold sir. ඔව්. So මේ දැන් ලෝක බැංකුව දැන් මොන හරි ණයක් දෙද්දී රටකට දෙද්දී නම් මොන හරි සුරකුමක් හරි මොන හරි බලාපොරොත්තු වෙනවාද? එතකොට NGO එකකට ණයක් දෙද්දී යාලා ආපසු අය කර ගැනීම කොහොමද කරන්නේ? ඒ නෑ NGO එකට දෙන්න ක්‍රෙඩිට් ප්‍රොපෝසල්ස් වලට දුන්නේ වෙන සුරකුමක් නෑ. right අර එන ප්‍රොපෝසල් එකේ දැන් අපි වුණත් අපි ණයක් ඉල්ලනකොට මේ දෙන ප්‍රොපෝසල් එකේ හැටියට තමයි දෙන්නේ. දැන් අපි ඉල්ලන්නේ ප්‍රොපෝසල් එක මොකද්ද? අපේ මේ දැන් World Bank වලින් දෙන ආධාර වලින් තමයි අපි highways එකම හදන්නේ. දැන් අපේ මාතරට highway එක හැදුවා, හම්බන්තොටට ගියා. ඒවා World Bank ආධාර. සෑහෙන කාලයක් යනවා. right මම මේ උදාහරණයක් වශයෙන් ගන්න ඒ වගේ ඒවා. ඉතින් එතකොට මේගොල්ලෝ කියනවා අපි මේක මේ සස්ටේනබල් ප්‍රොජෙක්ට් එකක්. අපි මේවා අය කරනවා මේ ටරිෆ් එක අර ටොල් එකක් ගන්නවනේ ඇතුළ වෙනකොට වාහන එලවනකොට වාහනේ ටොල් එකක් ගන්නවා. ඒ ටොල්ස් වලින් අපි සල්ලි ජෙනරේට් කරලා මේක ගෙවන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් එන්න ඕනේ. හරි? ඒකට තමයි ගෙවන්නේ. වෙන අපි කොහොමද අපි ණය ගෙවන්නේ? දැන් අපිට වෙලා තියෙන්නේ ඒ ගත්ත ණය ගෙවා ගන්න බැරුව වෙලා තියෙන්නේ. හැම ආණ්ඩුවක්ම ආවම ණය ගත්තා IMF එකෙන් ගත්තා World Bank එකෙන් ගත්තා ණය වාරික දැන් ගෙවන්න ඕන. සිකියුරිටි එකක් දෙන්න මොකද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඒගොල්ලෝ සිකියුරිටි එක රියලයිස් කරලා ගන්නවා. උදාහරණ තේරෙනවද? ඔව් සර් තේරුණා. මට දැනගන්න ඕනේ සර් එතකොට NGO එකකට යාළුවගේ ප්‍රොපෝසල් එකක් ණය දෙනවා. ඉතින් ඒක තමයි ආපු විවේචනේ. මං කිව්වා එතන විවේචනයක් ආවයි කියලා. right මේගොල්ලෝ යටි අරමුණු ඇතිව කළේ ඒක. මොනවද මේක කරන්නේ? රටවල් අතර සංහිඳියාව නැති කිරීමනේ. මම මේ ගොඩක් කාරණා කැමති නෑ. ඒව අන්තිම දේශපාලනයට යනවා. නමුත්
ඕවා ඉතින් ටික ඔයගොල්ලෝ හිතා ගන්න ඕන. කවුද මේවා පාලනය කරන්නේ? මට ගොඩක් කතා කරන්න බෑ මේවා ගිය අවුරුද්දේ ක්ලාස් එකේ මම ලස්සනට ළමයි එක ඩිස්කස් කර ගියා. දැන් මේ ඔන්ලයින් නේ. අමාරුයි මට ඊටරින් එහාට යන්න. හරි. මේවා රෙකෝඩ් වෙනවා. අරක ෆිසිකල් ක්ලාස් එකේ අපිට ගොඩක් අපි ඩිස්කස් කරා. හරි ෆ්‍රීලි. මේවා ඉහළින් ඉන්නේ කවුද කියන එක. ඉහළින් ඉන්නේ කවුද කියන එක. දැන් ඊයේ තත්ත්ව බලන්න උගල ජිනීවා වලදී ඊයේ තත්ත්ව මොකද උනේ? දැන් කවුද අපිට එකපාරට හිර කරන්නේ අපිව? ඇමරිකාවනේ. ඇමරිකාවනේ අපිව හිර කරන්නේ මේ ඊයේ ඒගොල්ලෝ යෝජනා කියනවා තුනේ ඒ වගවීමේ යෝජනාව ක්‍රියාත්මක කරනවා. ඔය වගේ තත්ත්වයක් තමයි අපි වගේ රටවල් ඩෙවලොපින් කන්ට්‍රීස් වලට වෙලා තියෙන්නේ. right okay මෙතන ලෝක බැංකුවට අනුබද්ධිත IFC මෙතන IBRD කියන එක වෙනස් වෙන්න ඕන. මේ ඒගොල්ලෝ ටයිප් කරද්දී ගොඩක් ඊට පස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට පුද්ගලික ප්‍රාග්ධන ප්‍රවාහ ප්‍රවර්ධනය කිරීම. මේ IFC එක කරන්නේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් කෝපරේෂන් එක කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික ප්‍රාග්ධන ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම. right මේගොල්ලෝ පෞද්ගලික සමාගම් වල ඍජුවම ආයෝජනය කරනවා. එක්කෝ පෞද්ගලික ආයෝජකයන්ට ණය හෝ අපකර ලබා දෙනවා. ඒව කරන්න සල්ලි හොයාගන්නේ IFC එක IBRD වලින් තමයි. ඒ කියන්නේ ලෝක බැංකුව විසින් තමයි ඒගොල්ලෝ ණයට අරගෙන ලෝක බැංකුව කරන්නේ ඩෙවලොප්මන්ට් ඒවන කරන්නේ රටකටනේ. මේගොල්ලෝ කරන්නේ පෞද්ගලික අංශයට. දැන් මට මතකයි මම කාර්යස් බැංක් එකේ අපි සෙටප් කරන්න අපි ඉන්නකොට අපි 2012 දී කාර්යස් බැංක් එකේ දැන් අපි ෂෙයාර්ස් අපි ඉෂුව කරගෙන ඉන්නකොට IBR මේ IFC කියලා අපි 10% ගන්නවා කියලා. IFC කියලා අපි ඔක්කොම කට්ටිය අපිත් එක්ක කතා කරලා සේරම සීනියර් ඔෆිසර්ස් හෙඩ්ස්ත් එක්ක කතා කරලා ඒගොල්ලෝ අපේ මගේ උනත් ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම බලලා අපි ඒ වගේ අපේ සේරම දේවල් ඇනලයිස් කරලා හරි මේ බැංකුව යනවා. හොඳයි. අපි මේකට ආයෝජනය කරන්න කැමතියි. 10% shares අපි ගන්නවා කියලා. 10% shares ගන්නවා කියලා කිව්ව ගමන් මොකද උනේ? IFC එක එල්ල අපේ ගත්තා. ගත්ත ගමන් කාර්යස් බැංක් එකේ shares ගන්න මිනිස්සු පොරකන්න ගත්තා. අපිට ඊට වඩා හොඳ ඇපයක් ඕනේ වෙන එකක් නැහැ නේද? දැන් අර World Bank එකේ IFC එක අපිට ආයෝජනය කරනවා කියන්නේ ඒගොල්ලෝ මේව හොයලා බලන්න කරන්නේ. එහෙනම් ඉතින් මේගොල්ලෝ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ හැම කෙනෙක්ම පොර ගන්න ගත්තා මේ අපිත් වෙනවා කියලා. right ඉතින් අන්තිමට සෙන්ට්‍රල් බැංක් එකේ කිව්වා ඒගොල්ලන්ට ඕනේ කියලා. අද මේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට මේ EPF එකෙන් 10% ඉන්වෙස්ට් කරන්න ගියාම දැන් එතන අපිට අපේ දැන් ෆුල් වෙලා. එතකොට IFC කිව්වා right ඕගොල්ලෝ එනම් ඒගොල්ලන්ට දෙන්න අපි එතනින් අයින් වෙන්නම්. දැන් අපේ කාර්යය කෙරෙලා ඉවරයි. right ඊට පස්සේ IFC ගොඩක් ගොඩක් බැංක් වලට රාජ්‍ය බැංක් වලට රාජ්‍ය නොවන මේ වාණිජ්‍ය බැංක් වලට ආයෝජනය කරනවා. අපෙන් ඒගොල්ලෝ අයින් වෙලා කාගිල්ස් බැංක් එකෙන් මේ වෙලා ඒගොල්ලෝ ආයෝජනය කළා කාගිල්ස් ගෲප් එකේ මේ කාගිල්ස් ගෲප් එකට ආයෝජනය කළා. කීල්ස් ගෲප් එකට ආයෝජනය කළා. ඒ වගේ පෞද්ගලික සමාගම් වලට ඍජුවම ආයෝජනය කරන්නේ. right අනිත් එක තමයි ජාත්‍යන්තර සංවර්ධන සංගමේ ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් ඇසෝසියේෂන් IDA කියලා කිව්වේ මම World Bank එකේ ඒක IBRD සමග අනුබද්ධිතව 1960 දී පිටුවා
IDA එක වසර 50කට වඩා වැඩි කාලයක් සඳහා අඩු හෝ ශූන්‍ය පොලි අනුපාතය යටතේ බොහෝ අගහිංකකම් ඇති රටවලට ණය ලබා දීම පිළිබඳ විශේෂතාවයක් තිබෙනවා. ඊගාවට කෙටි කාලීන වාණිජ්‍ය ප්‍රතිලාභ නොලබන නමුත් සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රවාහන හා බලශක්තිය සැපයීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනවා. IDA එක. තව එකක් තමයි BIS. Bank of International Settlement. ජාත්‍යන්තර බේරුම් කරන බැංකුව. Bank of International Settlement. දැන් ලංකාවේ බැංකුකරුවන්ගේ බැංකුව කවුද? කවුද ලංකාවේ බැංකුකරුවන්ගේ බැංකුව? මහ බැංකුව. මහ බැංකුව. මේ BIS එක කියන්නේ Bank of International Settlement. BIS එක කියන්නේ මහ බැංකුකරුවන්ගේ මහ බැංකුව. දැන් හිතා ගන්න පුළුවන් නේ. කොච්චර පවර්ෆුල්ද කියලා. රයිට්? මහ බැංකුකරුවන්ගේ මහ බැංකුව තමයි BIS එක කියන්නේ. මේක 1930 දී පිහිටුවා. මුලින්ම යුරෝපීය මහ බැංකුව අතර ජර්මානු යුද වන්දි ගෙවීම පිළිබඳව සම්බන්ධීකරණය කළා. මේකේ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ බාසල් සී ජාත්‍යන්තරව මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කරනවා. මූලස්ථානය ස්විට්සර්ලන්තයේ බාසල්. බාසල් කියනකොටම ඕගන්ට ඔලුවට එන්න ඕන එකක්. බාසල් 1, බාසල් 2, බාසල් 3 කිය දැන් බැංකුව වලට දාලා අපේ මහ බැංකුව අපිට කියන්නේ අපේ මේ රිසර්ව්ස් මෙච්චරෙන් වැඩි කරන්න ඕන නැත්නම් ගනුදෙනු කරුව සමහරට අමාරුයි වැටෙන්න පුළුවන් රයිට් ඒ සෙන්ට්‍රල් බැංක් එකත් එක්ක මෙච්චර රිසර්ව්ස් තියනවාද මේ ස්ටැටියුටරි රිසර්ව්ස් තියන්න ඕන රයිට් ඒ ඔක්කොම ඒ නීති රීති සේරම දෙන්නේ බාසල්ස් වල මේ BIS එකේ අන්න ඒකින්ද තමයි Basel 1, 2, Basel 1, Basel 2, Basel 3 කික අපිට මේ නීති රීති එන්නේ. මේකේ මූලස්ථානයේ තියෙන Basel හින්දා. right? Basels කියන වචනේ ඒකට තියෙන එතන. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වල විධිමත් කොන්දේසි සාතක කිරීම ඊගාවට G20 රටවල් නියෝජනය කරන මණ්ඩල සමාජිකයන් 20 දෙනෙකු විසින් කළමනාකරණය කරනු ලැබේ. right? okay. අසුවටේදී බැංකු සඳහා අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ප්‍රමිතීන් බාසල් ගිවිසුමාව බැංකු සඳහා අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක ප්‍රමිතීන් ඊළඟට ජාත්‍යන්තර බැංකු ක්‍රමයේ කෙරෙහි විශ්වාසය වැඩි කිරීම සහ ජාත්‍යන්තර බැංකු සඳහා පොදු තරඟකාරී කොන්දේසි සැකසීමේ කියන්නේ ප්ලේයිං ෆීල්ඩ් එක සැකසීම මට්ටමේ ක්‍රීඩා පිට ප්ලේයිං ෆීල්ඩ් එක රයිට් 95 දී වෙළඳපොළ අවදානම් සීමා කිරීම සඳහා නව විචක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දුන්නා. බාසල් 2 හඳුන්වා දුන්නා. දැන් 99 දී බාසල් 3 වුණා. බැංකු ණයදීම සහ ද්‍රව්‍යශීලතා අවදානම් තක්සේරු කිරීම සඳහා සංශෝධිත සහ පරිපාලු කළ අංග බාසල් 3 වල කළා. තාම අපේ යන්නේ 99 දී හඳුන්වා දුන්නා. අපි දැන්නේ තාම බාසල් 3. අනිත් එක තමයි මූල්‍ය ආයතනයක් අපි ඉගෙන ගන්න ඕන එකක් ආසියානු සංවර්ධන බැංකුව. ආසියානු සංවර්ධන බැංකුව ඇවිල්ලා ඇත්තටම ADB බැංක් එක 1966 දී පිහිටෙව්වා. මේකේ මූලස්ථානය පිලිපීනේ මැනිලා. ලංකාව වගේ රටවලට ගොඩාක් අපි ගන්නේ ADB loans. right මේක දැනට සමාජිකයෝ ඉන්න 67ක්. දැන් මේගොල්ලොත් කරන්නේ අපේ සමාජික රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ණය සහ ට්‍රස් ආයෝජනය කරනවා. ADB loans ගොඩක් දෙනවා අපිට. එතකොට මේ නොයෙකුත් ක්‍රියාකාරීකම් වලට බලශක්ති ව්‍යාපෘති ප්‍රවාහනීය විචකාර්මික හා කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති සූර්ය බල ශක්තිය ඇති කරන්න සෝලර් පවර් වලට පහුගිය කාලේ බැංකු වලින් දුන්නා 6%ට 7%ට පොලියට ණය දුන්නා. ඒක බැක් කළේ ADB loan එක. ADB loans දුන්නාට පස්සේ බැංකු වලට කිව්වා මේ ගන්න දෙන්න.
ඒතර ඒ රටේ සාමාන්‍ය මහ ජනතාවට මේ ලෝන්ස් අරගෙන ලෝන්ස් ගෙවලා ඉතින් බැංකුවෙන් මේගොල්ලන්ට ලෝන්ස් ගෙවන්න ඕන මේ ඒ ප්‍රතිලාභේ එහාට ආවා. අපේ කෘෂි කර්මාන්තයට ගොඩාක් කෘෂිකාර්මික කටයුතු වලට නගා හිටවන්න ADB හරියට මේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. රයිට් මේ පොල් වගා කරන්න නැවත වගා කිරීමේ ව්‍යාපෘති ඒවට ගොඩක් දේවල් තියෙනවා. ප්‍රවාහණයට මට මතකයි ප්‍රයිවට් බසස් ගන්න අඩු පොලියට ණය දුන්නා. ඒතර ලංකාවේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න. රයිට් ඒතර ආසියානු රජයන් තමයි විශාලම ණය ගැනුම් කරුවන් වෙන්නේ. රයිට් ඕකේ. දැන් ඒතර අපි සෑහෙන කතා කළා මොනවද මේ ගෝලීය මූල්‍ය පද්ධතිය. ඒවා කොහොමද ජාත්‍යන්තර වෙළඳාමට බලපාන්නේ කියන එක. රයිට් ජාත්‍යන්තර වෙළඳාමට බලපාන්නේ කොහොමද? දැන් අපි දුම ප්‍රවාහන පද්ධතිය අද අන්තිමට මම කිව්ව එක. ඒතර ADB loans වලට අඩු පොලියට දෙනවා නම් බස් කාරෙන්ට පුළුවන් බස් එකක් දෙකක් ඉම්පෝට් කරලා හරි ගන්න. ඒතර අපි එතන ජාත්‍යන්තර වෙළඳාම තමයි එන්නේ. ඔය හැම පැත්තකින්ම එනවා. දැන් බලශක්ති ව්‍යාපෘතියේ solar power. solar power වලට මට මතකයි මම එක කම්පැනි එක නියෝජනය කරමින් මම ඒගොල්ලන් මේ CB එකත් එක්ක කතා කළා ඔය ගැන මේ ප්‍රොජෙක්ට්ස් වලට. ඒතකොට අපිට අරෙන් දෙනවා ලෝන්ස්. ඉතින් අපි මිනිස්සුන්ට මේ solar power units විකුණනවා. ඒගොල්ලන්ට ඒවා අපෙන් අරගෙන අපි ඉන්ස්ටෝල් කරලා ගන්න යන වියදම අපි හිතමු ගේකට දෙන්න ලක්ෂ 5ක් වියදම යනවා කියලා. ලක්ෂ 5ක් වියදම යනවා නම් ඒ ලක්ෂ 5 එයා බැංකුවකින් ගන්නෙ. බැංකුවෙන් අරගෙන අපිට ගෙවන්නේ. එහෙම නැත්නම් බැංකුවෙන් අපිට ගෙවනවා. එතකොට අපි සප්ලයි කරනවා අර කම්පැනි එක සප්ලයි කරනවා අර ගොල්ලන්ට ඉන්ස්ටෝල් කරලා දෙනවා. රයිට්? එතකොට ඒකේ රීපේමන්ට් එක කරන්න ඕනේ අර කස්ටමර්. දැන් අර බැංකුවේ කස්ටමර් තමයි මගේත් කස්ටමර් වෙන්නේ. මම බලශක්ති ව්‍යාපෘතිය කරන කම්පැනි ගන්නවා. රයිට්? එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒක ලංකාවේ ආර්ථිකයට වෙනම විදිහකට බලපානවා අපේ විදුලි පරිභෝජනයට. අනිත් පැත්තෙන් මට මතකයි ඒ දවස්වල මගේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට මම හිටපු කම්පැනි එක ඒ දවස්වල අපි LCs දවස් මාසයකට දෙක තුන හරිනවා. මොකද දැන් අර equipments panels අපි import කරන්න ඕන. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේ කොහොමද කැලෙන් කැල සම්බන්ධලා යන්නේ කියලා ඒවා දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා මුලේ තියෙන ළමයි මම පාර පෙන්නවා. ඉතින් යාට ඔයගොල්ලන්ට හදලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. රයිට්? මොනවාරි ප්‍රශ්න තියෙනවද මේ කරපු ටිකේ? මොනවාරි ප්‍රශ්න තියෙනවද? රයිට්. එහෙමනම් පැය භාගයක් තියෙනවා මට. පැය භාගයක් තියෙනවා. අපි කර හිටියා එක ගානක් අපි එක ලෙවල කළා. ඊගාව ගානකට අපි යමු. ඒ ගානක් තව ගානක් අපිට ඉවර කර ගන්න වුණොත් ලොකු දෙයක්. හරි? ඕගොල්ලෝම මාත් එක්ක එකතු වෙලා ගාන ඉක්මනට හදන්න. මම කිව්වා එක ගානක් හදාගෙන ඉන්නේ කියලා කිව්වනේ. මම හිතනවා ගොඩක් කට්ටිය හදලා ඇති කියලා. රයිට්? මම හිතනවා ගොඩක් කට්ටිය හදලා ඇති කියලා. ඒතර එහෙමනම් අපිට ලේසි. මේක පේනවද පුතේ? forex questions පේනවද? ඔව් සර්. හා? පේනවා සර්. පේනවනේ. හරි. ඔව්. එදා අපි කළේ දෙවෙනි ගානත් කළා නේද?
මේ ගාන අපි කරානේ. සර් මේ කීවෙනි අවුරුද්දේ ගානද? මේවා පරණ ගණන්. අවුරුද්ද කියලා අවුරුද්ද මට මත අවුරුද්ද හොයාගන්න පුළුවන් කොහොමද දන්නවද? ලේසි විදිය. දැන් මේකේ විදේශీ විනිමය අනුපාතය තියෙනව නේද? අනුපාතය තියෙනවනේ අවුරුද්ද 2015 2014 කිය. නැත්තම් මේ අනුපාතය ලංකාවේ ඔයගලන්ට ඉපදුනාට පස්සේවත් දැකලා තියෙනවද දන්නේ නැහැ. හරිද? එතකොට ඊට වඩා තව මාස 6ක් විතර පල්ලෙහා දින අවුරුද්දක තමයි එන්නේ. දැන් උදාහරණයක් වශයෙන් 2013 නොවැම්බර් 10 වෙනි දිනට පැවති විදේශ විනිමය අනුපාතය පහත් සඳහන් වේ. මේක අනිවාර්යයෙන්ම 2014 ප්‍රශ්න පත්‍රයක ගානක් වෙන්න ඕනේ. රයිට්? හරි. ඒ විදිහට තමයි හොයාගන්න ලේසි. රයිට්. දැන් මේක අපි ගාන කරමු බලන්න. උඩ කෑල්ල ටික මම වෙනම ඔයගොල්ලොත් එක්ක කරනවා. ඔබ බැංකුවේ වටිනා ගණදෙන කරුවෙකු සඳහන් ගණදෙන යුරෝ මුදල් වලින් කිරීමට 2013 නොවැම්බර් 10 වෙනි දින ඔබ බැංකුව සමග ඉදිරි විනිමය කිවිසුම් වලට එළඹීමට පොරොත්තු වේ. එක දුටුවන විට ගෙවීම සඳහා රැස් කිරීමේ කොන්දේසිය සයිඩ් DP terms යටතේ අපනයනය සඳහා ඇණවුමක් ලැබී ඇති අතර නැවගත කිරීම සිදු කරනුයේ ඉදිරි විනිමය කිවිසුමට එළඹි දින සිට සති 16ක් 18ක් අතර. පිළිපත සහ අදාළ නාවික ලේවිලි බැංකුවට ඉදිරිපත් කිරීමට තවත් සති දෙකක කාලයක් ගත වේ. හරි? තවත් සති දෙකක කාලයක් ගත වේ. එතකොට මේක පළවෙනි එක්ස්පෝර්ට් එක ඒ කියන්නේ DP site එක. අනිත් එක acceptance ප්‍රතිග්‍රහණය මත ලේවිලි සති 8කින් පසු දුටු පසු ගෙවීමේ කොන්දේසිය යටතේ. DA terms payable 8 weeks after site. 8 weeks after site. අපනයන ඇණවුමක් ලැබී ඇති අතර එයට අදාළ නාවික ලේවිලි ලැබීමට සහ විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය සඳහා තවත් සති දෙකක කාලයක් ගත වේ. right? ඉදිරි විනිමය ගිවිසුමට එළඹ දින සිට සති දෙකක් තුලදී භාණ්ඩ නැවගත කිරීම කරමු. දැන් මේකේදී වැදගත් වෙන්නේ මේ ගණන් වල අපිට මේ 4 weeks 6 weeks එකතු කරලා ඉන්න අන්තිමට එකතු කරලා ගන්නේ අන්න එදාට තමයි මේ රේට් එක බලපවත්වන්නේ. බිල ගෙවන දවසට නේ රේට් එක බලපවත්වන්නේ. බිල ඇක්සෙප්ට් කළාට අපි ගෙවන්නේ නැහැ. බිල ඇක්සෙප්ට් කරලා ගෙවන්නේ නැහැ. බිල ගෙවන දවසට තමයි ඒක බලපවත්වන්නේ. හරි. ඊගාවට 3 දුටුවන ණයවර ලිපි කොන්දේසිය යටතේ අමුද්‍රව්‍ය තොග ආනයනය කිරීමට නිකුත් බැංකුව සයිඩ් LC terms ඉදිරි විනිමය ගිවිසුමට මේක දාලා තියෙනවා. අපිට දීලා තියෙනවා විනිමය අනුපාත මොනවද කියලා. ඉහත ගිවිසුම වලට එළඹීමෙන් අනුතරව ගැනුම් කරු සමග භාණ්ඩ නැවගත කිරීම ප්‍රතිග්‍රහණය මත ගෙවීමේ කොන්දේසිය DA terms යටතේ. right? අර DA terms එකට බාන මේ ඉංග්‍රීසි නම් මේ ඉංග්‍රීසි වල සිංහලට නම් හරිය ඔයගොල්ලෝ කියවල බලවම දැන් තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. මටත් ටිකක් ඔළුව අප්සෙට් ගියා. දැන් කියවනකොට. ඊට සඳහන් ගිවිසුම් වලට එළඹීමෙන් අනුතරව ගැනුම් කරු සමග භාණ්ඩ නැවගත කිරීම ප්‍රතිග්‍රහණීය මත ගෙවීමේ කොන්දේසිය DA terms යටතේ කිරීමට එකඟ වී එයට අදාළ ඉදිරි ගිවිසුම අවලංගු කරන මෙන් 2014 ජනවාරි 21 වෙනි දින ගණදෙනු කරු විසින් ඔබ බැංකුවට දන්වා සිටී. මේ කියන සිංහලෙන් කියලා තියෙන්නේ අර සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක. ඒ කියන්නේ මේ DA terms යන්නේ ඒක කැන්සල් කරන්න කියලා. මේ සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක කැන්සල් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. right? හුඟක් වෙලාට සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක තමයි කැන්සල් වෙන්නේ. හැබැයි හැම තිස්සෙම නන්නේ මේ පුතේ. මට දැන් අහුවෙලා තියෙනවා අවුරුදු දෙකක ෆස්ට් එක්ස්පෝර්ට් එක කැන්සල් කරලා තියෙනවා. ළමයි ගණන් හදන්න පුරුදුලා මේ ඔක්කොම ගණන් වල තියෙන සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක කැන්සල් කරන්න. එහෙම ලියලා තියෙද්දි ළමයි ෆස්ට් එක්ස්පෝර්ට් එක නෙමෙයි කැන්සල් කරලා තියෙන සෙකන්ඩ් එක්ස්පෝර්ට් එක. හැමදාම ෆස්ට් එක නෑ සෙකන්ඩ් එක නේ කරන්නේ. එහෙනම් අර ෆස්ට් එක කියලා කිව්වට ළමයි සමහර ළමයි හිතලා තියෙන්නේ
මේ පේපර් එක හදන මිනිහට පිස්සු නැත්තම් මේක ෆස්ට් එක නෙමෙයි හැමදාම කොපි කළේ සෙකන්ඩ් එකනේ සෙකන්ඩ් එකම කරලා දාන්න. හරි ගාන කියවන්න හොඳට ගාන කියවලා තේරුම් ගන්න. හිතුව ගමන් මේක මාරු කරනවා මාරු කළොත් ඔයගොල්ලෝ අමාරුයි. එතකොට ඔබ විසින් කළ යුත්තේ අපනෑන නැවගත කිරීම දෙක සඳහා ඉදිරි විනිමය කිවිසුම් සඳහා බලපෑත්තන විනිමය අනුපාත ගණනය කරන්න. ආනෑන නැවගත කිරීම සඳහා ඉදිරි විනිමය කිවිසුම් සඳහා බෑත්තන විනිමය කිවිසුම්. කැන්සලේෂන් එකට දාන්න ඕන. රයිට්. දැන් ටක් ගාලා කරමු. හරි 20යි. පට ගාලා ගන්න දැන් පළවෙනිම දේ මොකද්ද? පළවෙනි දේ මොකද්ද? ස්ටෙප් එක කියන්නේ ඉක්මනට. ඊමන් කියලා දුන්නා. මොකද්ද පළවෙනි ස්ටෙප් එක? පේපර් එක ගත්ත ගමන් කරන්න ඕන එක මොකද්ද? පේපර් එකට ගාන හොඳට කියවන එක තමයි පළවෙනි ගාන. දෙවෙනි ස්ටෙප් එක. හොඳට කියවුවට පස්සේ දෙවෙනි ස්ටෙප් එක මොකද්ද? මේ විනිමය අනුපාතවල Pද Dද කියලා දාගන්න ඕන. Pද Dද කියලා දාගන්න ඕන. දැන් ටක් ගාලා දාගන්න. ඩොලර් LKR ඔක්කොම Pද Dද? ප්‍රීමියම්ද ඩිස්කවුන්ට්ද? ඩිස්කවුන්ට්ස්. හා? ප්‍රීමියම් සර්. කවුද ඩිස්කවුන්ට් කිව්වේ? වැරදිලා සර් වැරදිලා. වැරදිලා කියුනේ. වැරදිලා පුතේ කරන්න නම් එපා. ඊගාට යුරෝ ඇමරිකන් ඩොලර්ස් යුරෝ ඇමරිකන් ඩොලර්ස් සේරම ඩිස්කවුන්ට්. එහෙනම් එතනින් පල්ලෙහාට අර හැම එකක්ම ඉස්සරහින් ඩිස්කවුන්ට් කියලා දාගන්න. ඒකේ තාමත් වැදගත්. ඊගාට අපි බලමු දැන් පළවෙනි එක්ස්පෝර්ට් එක. පළවෙනි එක්ස්පෝර්ට් එක බලමු. ඔගොල්ලෝ මේකෙන් පස්සේ ලබන සුමාන එනකොට ගණන් ටික ඔක්කොම හදන්න ඕනවා. දැන් මේකෙත් මට ටක් ගාලා ළමයි ටික මට කියන්න යන්න. මම දැන් ගාන කරගෙන යනවා ඔයගොල්ලෝ කියන්න යන්න. ෆස්ට් එක්ස්පෝර්ට්. මේක පේනවද මේ බෝඩ් එක? බෝඩ් එක පේනවද? කවුරු උත්තර දෙනවද මේ? පේනවා සර්. ඈ? පේනවා හරි. right. දුටවන විට ගෙවීම සඳහා රැස් කිරීමේ කොන්දේසි යටතේ එතන සයිට් DP මේක සයිට් එකක්. සයිට් DP. නැවගත කිරීම සිදු කරන්නේ ඉදිරි විනිමය ගෙවිසුමට එළඹ දින සිට සති 16යි 18යි ඇතුළත. 16යි 18යි weeks W ඇතුළත කරන්නේ බිල්පත හා අදාළ නාවික ලියවිලි බැංකුවට ඉදිරිපත් කිරීම තව සති දෙකක් යනවා. මේක මේ විනිමය අපි ගිවිසුම් වලට ඇවිල්ලා තියෙන්නේ විදේශ විනිමය අනුපාත ගිවිසුම් වලට ඇවිල්ලා තියෙන්නේ 2014 නොවැම්බර් 10 එදා ඉඳන් සති 16 18ත් ඇතුළත ෂිප් කළා. ඊට පස්සේ තව සති දෙකකින් ડોකියුමන්ට්ස් එක ලැබෙනවා. ආවට පස්සේ පේ කරන්න ඕනේ. එතකොට 18යි 20යි 18යි 20යි කියන්නේ මොකක්ද දෙන්නේ? How many months fixed? How many months option? 4 months fixed, 1 month option. Very good. Very good. ඕක ඔහොමම මේන්ටේන් වෙන්න ඕන උත්තර ටික. 4 months fixed, 1 month option. Very good. Right? අපි ඒකයි ඉවරම කරලා දාමුද? සෙකන්ඩ් එකක් අපි ලියාගෙන ඉවර කරන්න. මේක ෆස්ට් එක. Second export. ඒක ඇවිල්ලා DA එක. 8 weeks DA.
ඉදිරි විනිමය ගිවිසුමට එළඹ දින සිට සති දෙකක් තුළදී භාණ්ඩ නැවගත කිරීම කළ යුතුයි. ඉදිරි විනිමය ගිවිසුමට එළඹ දින සිට සති දෙකක් ඇතුළතදී භාණ්ඩ නැවගත කිරීම කරන්න ඕන. right? එතකොට එයට අදාළ නාමික ලියවිලි ලැබීමට සහ විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය කරන තවත් සති දෙකක් ගත වෙනවා. මේක එක්ස්පෝර්ට් කළා ඒක ඩොකියුමන්ට්ස් ටික එහා පැත්තට ගිහිල්ලා ඇක්සෙප්ට් කරන්න තවත් සති දෙකක් යනවා. ඊට පස්සේ ඒක ප්‍රතිග්‍රහණය කළාට පස්සේ තවත් ඒක සම්පූර්ණ ගෙවන්නේ කවද්ද? මුදල් ලැබෙන්නේ තවත් සති 8කට පස්සේ තමයි ගෙවන්නේ. 8 weeks DA. right? ඒක කීයද ඔක්කොම? 8 2 10යි 12යි. ඒකේ 8 10යි 12. right? අරකෙද වෙන 17 16යි 18යි ඇතුළත නේ. නමුත් මේක කෙලින්ම තියෙන්නේ 7 එක කියලා. දැන් මේක එන්නේ කොහොමද කියන්න බලන්න. 12යි 12යි. How many months fixed? 3 months fixed, 1 month option. මාසෙට සති කීයද? 2 months fixed, 1 month option. 2 months fixed. ඒ වරද්ද ගන්න එපා. මේ 12 කියන්නේ සති මාස 3යි. මාස 3 නම් පළවෙනි දෙක fixed, අන්තිම එක විතරයි option එන්නේ. තේරෙනවද? තේරෙනවා සර්. තේරෙනවනේ? හරි. වරද්ද ගන්න එපා ළමයි. හරි. ඉස්සෙල්ලාම මේ දෙක අපි දාගෙන ඉමු. ඊගාවට අපි යමු. බලන්න මේ මං කිව්වේ මං විනාඩි 20කින් ගාන හදලා ඉවර කරන්න පුළුවන්. උළු දෝ කරනවා. මේක එක්ස්පෝර්ට් එක. එක්ස්පෝර්ට් නම් දැන් මාත් එක්ක ඔයගොල්ලෝ උත්තර දීගෙන යන්න ඕන. එක්ස්පෝර්ට් එක නම් ගන්න බයින් රේට්ද සිලින් රේට්ද? Buying rate. බයින් රේට්. very good. එතකොට කීයද US dollar LKR spot buying. spot මේ පුතේ මේක ඉංග්‍රීසියෙන් මම ලිව්වට ඔයගොල්ලෝ සිංහලෙන් දාගන්න. US dollar LKR එක ඉංග්‍රීසියෙන් ලියන්න. US dollar LKR තැන් මිලදී ගැනීමේ අනුපාතය. තැන් මිලදී ගැනීමේ අනුපාතය. right? හැබැයි ඔයගොල්ලෝ මේ ඉංග්‍රීසියෙන් ලිව්වොත් ලකුණු 100ම හම්බ වෙනවා. කිසිම අඩුවක් නැහැ. හරි? මේකේ පේපර් එක සිංහලෙන් ලිව්වයි කියලා මේක ඇල ඉංග්‍රීසියෙන් ලිව්වයි කියලා ලැබෙන ලකුණු වල මේ එක ලකුණක්වත් අඩු වෙන්නේ නැහැ. ඔක්කොම ලැබෙනවා. එතකොට ස්පොට් බයින් රේට් එක කීයද? 129යි 30යි. 129යි 30යි. right? ඊගාට එක ප්‍රීමියම්. ඇඩ් කළා ප්‍රීමියම් එක. එතකොට බැංකුවට වඩාත් වාසි කීයද ප්‍රීමියම් එක? 4 months fixed, 1 month option. එතකොට අපි ගන්න 4 months ප්‍රීමියම් එකද 5 months ප්‍රීමියම් එකද? බැංකුවට වැඩි වාසි. 4 month premium. 4 months එක. very good. දැන් මම දන්නවා ඔය පුතාලා උත්තර දෙන කට්ටියට වැටලා තියෙන ට්‍රැක් එකේ. හරිද? ඒ කියන්නේ අඩුවෙන්ම දෙන එක. අඩුවෙන් දෙන 760. අරකට ගියොත් 780යි. right? එතකොට 760යි. ඇඩ් කළාම 0.9යි. ඇඩ් කරනවා. 129යි 90. right? ඊට පස්සේ euro US dollars. euro US dollars spot buy කිය දෙන්නේ 1.34 බිඳුවයි 1.34 බිඳුවයි ඒක ඩිස්කවුන්ට් ද ප්‍රීමියම්ද Discount. minus discount කිය දෙන්නේ ඒක එන්නේ අපි 4 months අඩු කරනවද 5 months අඩු කරනවද 5 months අඩු 5 months අඩු කරන්න ඕන very good excellent keep it up
by months අඩු කරන්න ඕන. තව වැඩියෙන් අඩු වෙලා යනවා. අඩු කරපු කට්ටිය කියන්න බලන්න මට ට්‍රැක් ගාලා උත්තරේ 0.04 බෙදුවම කීයද එන්නේ? 0.04 8යි බිඳුව බෙදීම 100. හැමදෙස්සම 100 බෙදන්න. 0.0004යි 8. 0.0004යි 8. බිඳුවයි 4යි 8නේ තියෙන්නේ. එහෙනම් අපිට කීයද ගන්න පුළුවන්? 4යි 8 කියලා තියෙන හින්දා මේක දශම ස්ථාන 4ට එන්නේ. ඒවා දන්නේ නැත්නම් එක්කෝ ඔයගලගේ පහේ ශිෂ්‍යතර හිටියනම් දුවල පුතාලා ඒගොල්ලන්ගෙන් අමර දාත්ලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් නංගිලා මල්ලිලාගෙන් ඉගෙන ගන්න. හරි. ඒක මට කරන්න බෑ. 10යි 5යි 7යි 4යි 3යි 4යි 7යි 5. එතකොට එම නිසා යුරෝ LKR rate එක කීයද දෙන්නේ? equals to 129.90 into 1.3475. උත්තරයක් කියන්න බෑ කවුරු කරපෙන්නේ? එකසිය 75යි 175යි බිඳුවයි 4යි බිඳුවයි 2. 175යි බිඳුවයි 4යි බිඳුවයි 2. බිඳුවයි 4යි බිඳුවයි 2 මේ හරියද මම ලියලා කියනවා 175යි දශම බිඳුවයි 4යි බිඳුවයි 2 හරිද දැන් උත්තර දුන්නා Hari sir, hari. හරිනේ right okay දැන් ඊගාට දෙවි එක second export එක US dollar LKR spot buy here the spot buy අරකම තමයි එන්නේ 129යි PI right plus premium ඔයගොල්ලෝ ගාන කරද්දි මේ වගේ කරන්න එපා මේ වගේ ඉවි ගහලා මේ first export second export කියලා යන්න බෑ ඒක යන්න ඕනේ එක යට යන්න ඕනේ හරි අර මේ ගානෙම තියෙන ඒක මේ බොරු ටිකක් ලියලා උඩින් තමුන් දන්නා වගේ පෙන්නන්න මේකෙම තියෙන එක ලියලා මං කියන මේ ෆැසිලිටි කරන් හදනකොට කරන්නේ අන්න ඒ වගේ පොඩ්ඩක් ලියලා මේක කරගෙන යන්න plus premium කීයද එන්නේ 2 months fixed 1 month option අපි කොයි එකද ගන්නෙ 2 months 3 months 2 months 2 months බැංකුවට වැඩි වාසේ 2 months අද 40 සේවිසලමයි අත්දැක හරි ඊගාවට යුරෝ US dollar spot buying සමානයි 1.3480 මේකේ minus discount ඉතින් 2 months 3 months අපි ගන්නේ 3 months 3 months ගන්න ඕනේ 3 months ගන්න ඕනේ එතකොට කීයද එන්නේ දශම බිඳුවයි 3යි 2.1 කියන්නේ දශම බිඳුවයි 3යි හරිනේ Hari sir. දැන් මෙන්න බලන්න උඹලන්ට අර අපි වට මතකද අපි පුතේ මේ 5 පන්ති 6 පන්ති ගණන් කරද්දී මේ ගණන් වල හරි වැරදි අපි නිකම්ම එවෙලෙම ටෙස්ට් කරගන්න ඕනේ. තව දුරටත් ඊගාව ස්ටෙප් එකේ යන්න ඉස්සෙල්ලා අන්න ඒ වගේ මේ දැන් මේක ඩිස්කවුන්ට් එක.
ඩිස්කවුන්ට් එක ගන්න මොකද වෙන්න ඕනේ? ස්පොට් එකට වඩා රේට් එක අඩු වෙන්න ඕන නේ. ඩිස්කවුන්ට් එක ගන්න. දැන් නිකන් චෙක් කරලා බලන්න ස්පොට් එකේ 1.348 නෝ 1.3477. අයනම් මං හරි. තේරුණා නේද? මේක ප්‍රීමියම් නම් ස්පොට් එකට වඩා වැඩි වෙන්න ඕන. 129 තියා 129 70. එහෙනම් අපි දන්නවා අපි මේ හරි කියලා. හරි ට්‍රැක් එකේ යන්නේ. යුරෝ LKR rate සමානයි 129.70 වැඩි කිරීම 1.3477. කියන බලන්න උත්තරය කීයදාවේ? කරුපේ කෙනෙක් කියනවා 174 170 174 174 7967 79 කියලා 67 67 හරිද 174.7967 නා හරි මම මේ ඔයගොල්ලෝ කියන්නේ ඊගාවට import එක කවද්ද යන්නේ අමුද්‍රව්‍යයන්ගේ ආනයනය කිරීමට දුටුවන තුන්වෙනි එක දුටුවන ණයවර ලිපි කොන්දේසියක් ඉදිරි විනිමය ගිවිසුමට එළඹෙන සිට සති 5ක් හෝ 6ක් ඇතුළත භාණ්ඩ නැවගත කිරීම කරනවා. සති 5ක් හෝ 6ක් 5ක් හෝ 6ක් ඇතුළත භාණ්ඩ නැවගත කිරීම කරනවා. එලහම නිකුත් බැංකුව වෙත නාවික ලියවිලි ළඟා වීමට තව සති 2ක් යනවා. එච්චරයි. right එතකොට 6 2 7යි 6 2 8යි එහෙනම් මොකක්ද කියන්න බලන්න ඉක්මනට how many months fix 1 month 1 month fix 2-month option. 2 months option last month option අපි 1 month කියලා දානවා last month option එහෙම නැත්නම් 2 months can about the second month option. That is true. Second month. It rather be 1 month option, 1 month fix, 1 month option. Until 1 month කිව්ව අන්තිම මාසෙම ඉන්නේ. Right. Right. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? මේක ඇවිල්ලා import එක. import එක නම් අපි ගෙවන්නේ අපිට use කරන rate එක selling rate එක. spot selling. එතකොට US dollar LKR spot selling සමානයි කීයද මේ 132යි 20යි 132යි 20යි right cancellation එක එතකොට task premium එක කීයද මේ 1 month 2 months 1 month 2 months premium එක ගන්න බැංකුවට වැඩිම වාසිය 2 months. 2 months very good 2 months තමයි බැංකුවට වැඩිම වාසිය ඒ 760ක් වෙනවනේ 750ක් වෙනවනේ 760ක් ඇත්තලා දාන්න ඒවා කස්ටමර්ස්ලා දන්න නම් කියයි බැංකුවට එන ගහන්න ඕනේ කියලා නේද අපි ඔය කස්ටමර්ට හොඳටම ගහනවා ඊගාවට යුරෝ US dollar spot selling ඉතින්නේ 1.36 minus discount කීයද එන්නේ
1 month 2 months 1 month. 1 month very good 2 months ගත්තා නම් වැඩියෙන් අඩු වෙනවා වැඩියෙන් අඩු වුණාම රේට් එක තව වහිනවා අපිට ඕන තව වැඩි කරලා දෙන්න 0.00014 0.00014 කියන්නේ පන්නේ හරි පයින් එකක් අතරයි I 1.3614 therefore euro ATR rate equals to dollar eකට dollar එක යනවනේ 132යි 80 වැඩි කිරීම 1.36යි 1යි 4යි උත්තරේ කියන්න පුළුවන්ද කාටද 180යි 180යි 7යි 9යි 3යි 9යි 7යි 9යි 3යි 9යි very good ඔන්න ඔහොම ගණන් කරනවා නම් ඔයගොල්ලොත් එක්ක මට හරි ආසයි මේ හරි නඩේෂන් මම කොහොමද ගාන ඉවර කළා දැන් තියෙන්නේ කැන්සලේෂන් එක වෙලේ පහක් යනවා දැන් ඊගාවට එනවා කැන්සලේෂන් එක හරි සෙකන්ඩ් එක තමයි කැන්සල් වෙන්නේ දැන් සෙකන්ඩ් එක කවද්ද කැන්සල් කරලා තියෙන්නේ කවද්ද කියන්නේ ජනවාරි 21 තමයි ගණදෙනු කරු බැංකුවට කියන්නේ සෙකන්ඩ් එක කැන්සල් කරන්න කියලා 2014 ජනවාරි 21 තමයි කියන්නේ මුල එක තිබුණේ කවද්ද නොවැම්බර් 10 නොවැම්බර් 10 තමයි තිබුණේ එතකොට නොවැම්බර් 10 ඉඳන් දෙසැම්බර් 10 ජනවාරි 10 දැන් ඇඟිලි නවන්න දෙසැම්බර් 10 ජනවාරි 10 දැන් මාස දෙකයි කවද්ද කැන්සල් වෙලා තියෙන්නේ ජනවාරි 21 ඒකද ජනවාරි 21 කියන්නේ කීවෙනි මාසෙද ජනවාරි 21 කියන්නේ කීවෙනි මාසෙද තුන්වෙනි මාසේ. තුන්වෙනි මාසෙ කියන්නේ අර බලන්න බෝඩ් එක සෙකන්ඩ් එක්ස්පෝර්ට් එකේ තුන්වෙනි මාසෙ කියන්නේ ඔප්ෂන් මාසෙද ෆික්ස් මාසෙද Option. very good right option මාස දැන් එතන මේ cancellation එක මේ සිදුවන්නේ මනාප මාසය තුලදී මේ සිදුවන්නේ මනාප මාසය තුලදී දැන් ලියාගන්න පැත්තක කොටුවක් ගහලා highlight කරලා කරන්නේ ඔක්කොම කරලා දැන් විදේශ ඉදිරි විනිමය ගිවිසුමක් අවලංගු කිරීමේදී එය අවලංගු වන්නේ මනාප කාල සීමාවේදී නම් මනාප කාල සීමාව තුලදී නම් එවිට ගත යුත්තේ තැන් විකුණුම් අනුපාතයයි ස්පොට් සෙලිං රේට් එක තමයි ගන්න ඕක කටපාඩම් කරලා තියා ගන්නවා ඕක තමයි තියර එක right දැන් මේක මනාප මාස තුලදී එන එම නිසා භාවිතා කළ යුත්තේ තැන් විකුණුම් අනුපාතය ඒකත් තියා ගන්න එම නිසා භාවිතා කළ යුත්තේ තැන් විකුණුම් අනුපාතය ඒතර එක්සැම්පල් දන්නවා මේ ළමයා හරියටම දන්නවා කියන්නේ right එතකොට අර ෆික්ස් කාලෙදී තමයි අර ඉතුරු මාස ටිකට ගැලපුම කරන්නේ හරි දැන් මේක කලින් කරපු ගණන් දෙකම අපිට ගැලපුම් කරන්න ඕන මේකේ හරි ලේසි එතකොට මේක වෙන්නේ US dollar ATR spot selling rate එක කියද 132යි 20
එතකොට යූරෝ LKR දැන් යූරෝ US ඩොලර් ස්පොට් සෙට්ලිමන්ට් රේට් එක ඉතින්නේ 1.3615 1.3615 එම නිසා අවලංගු කිරීමේදී භාවිතාවල විනිමය අනුපාතය බලුවේ විනිමය අනුපාතය සමානයි 132යි 20 වැඩි කිරීම 1.36යි 1.5 කාටද කියන්න පුළුවන්ද මට කොච්චරද කියලා උත්තර 179යි 179යි දශම 9.9යි බිංදුවයි 3. දශම 9.9යි බිංදුවයි 3. මේක තමයි cancellation rate එක. right? මේක ඉල්ලලා තියනවාද අලාභය හොයන්නේ කියලා? භාවිත කළද අනුපාතය ගණනය කරන්න කියලා තියෙන්නේ. හරි? එච්චරයි. අපිට ඉල්ලලා තියෙන්නේ එච්චරයි. බැරේලාවක් කිව්වොත් එහෙම කොච්චර අලාභයක් සිදු වෙලාද කියලා දැන් එතකොට අපි ගන්න ඕන මේක තමයි අපි බුක් කරේ මේ රේට් එකට 174 දැන් අපි කැන්සල් කරන්නේ 179.99.3 ඒකින්ද අරගෙන මේක අඩු කරලා 5 ගාණක් විතර වගේ 5 ගාණක ලොස් එකක් හිටිනවා දැන් තේරෙනව නේද ඒක ඉල්ලුවොත් විතරයි දෙන්නේ නැත්තම් දෙන්න යන්න එපා මොනවද ඒව කරන්න කියලා තවත් වැඩිපුර අනාගතොත් එහෙම අපරාධය මෙච්චර ගෙනාපු ලස්සනට ගෙනාපු එකක් නැති වෙනවා. right? හරි. දැන් පැහැදිලිද ගාන? ලේසි නේද? මේ ගාන ලේසි නේද? කොහොමද කරගන්න යන්නේ? right. දැන් ඔයගොල්ලෝ homework වලට කරගෙන ඉන්න 4 හතරවෙනි ගාන කරන්න හතර පහ දිගට මං ගලක් දීලා තියෙනවා අය මේ ටික කළාට පස්සේ no issue ඔයගොල්ලෝ බය නැතුව දිගටම ගත්ත ගමන් පේපර් එක ගාන කරලම පටන් ගන්න. පැය භාගයෙන් ගාන කළා ලකුණු ටික 20 ගත්තා පළවෙනි එකේ 20න් 14ක් විතර ගහගත්තා නම් 20 14යි 34යි. හොඳ ස්ටාර්ට් එකකින් පටන් ගන්න. ලකුණු 50 ලේසියෙන් ගහන්න පුළුවන්. මේ දෙක කරගත්තොත් අනික අපේ ෆැසිලිටි ගන්නත් කරගත්තොත් කෙලින්ම ඒකට යන්න. මට ඒක කරන් දෙන්න. හරි. එහෙනම් ඔය ගණන් ටික කරගෙන ඉන්න මානිත් දවසෙත් කරන්න තියෙන එක කරලා අයිත් එක ගානක් කරනවා. හරි. හැමදාම ඔය වගේ යනවා. right එහෙනම් thank you very much. සමා වෙන්න ඔයගොල්ලන්ගේ විනාඩි 10ක විතර වැඩිපුර තියාගත්තා.